ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයකින් කතා කරා මූල්‍ය කළමනාකරණය කියන පාඩම් එකකේ පළවෙනි පාඩම් පරිච්ඡේදයේ වශයෙන් මූල්‍ය වෙළඳපොළ ෆයිනෑන්ස් මාකට් මූල්‍ය වෙළඳපොළ කියන්නේ මොකක්ද? මූල්‍ය වෙළඳපොළේ තියෙන මූලික ප්‍රභේද විධිමත් සහ අවිධිමත් මූල්‍ය වෙළඳපොළ දෙකක් ක්‍රියාත්මක වන බවත් ඒ වගේම විධිමත් මූල්‍ය වෙළඳපොළේ මූලික ප්‍රභේද දෙකක් මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා දෙකක් ක්‍රියාත්මක වන බවත් අපි සාකච්ඡා කළා. ඊට අමතරව මේ මූල්‍ය වෙළඳපොළ කියන්නේ අපිට නුහුරු නුපුරුදු සංකල්පයක් නොවේ. රටක ජීවත් වන සෑම පුරවැසියෙකුටම සෑම ව්‍යාපාරිකයෙකුටම සමීප වූ බද්ධ වූ සංකල්පයක් කියලා අපි කිව්වා. නැත්තම් පාරිභෝගික ප්‍රජාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද තම වුවමනාවන් සපුරා ගැනීමට අවශ්‍ය තමන්ට හිඟ මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න මූල්‍ය වෙළඳපොළට සම්බන්ධයි කියලා කිව්වා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි මූල්‍ය වෙළඳපොළක් එක්ක නිතරම බද්ධ වෙමින් ගැටෙමින් අපේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගනිමින් පාරිභෝගික වුවමනාවන් මෙන්ම ව්‍යාපාරික වුවමනාවන් සපුරා ගන්න බව අපි තේරුම් ගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්නේ මූල්‍ය වෙළඳපොළේ විශේෂයෙන්ම විධිමත් මූල්‍ය වෙළඳපොළේ මූලික ප්‍රභේද දෙක. ඒ තමයි මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ. අපි ඉස්සෙල්ලා පරිච්ඡේදයෙන් ඔය මතක් කරා. මනි මාකට් and කැපිටල් මාකට්. ඒතර මුදල් වෙළඳපොළ කියන්නේ කෙටි කාලීන මූල්‍ය උපකරණ මිලදී ගැනීම හා විකිණීමට අදාළ වෙළඳපොළ මුදල් වෙළඳපොළ ලෙස හැඳින්විය හැකියි. කෙටි කාලීන මූල්‍ය උපකරණ නැත්නම් කෙටි කාලීන මූල්‍ය වත්කම් මිලදී ගැනීම හා විකිණීම සිදු කරන වෙළඳපොළ තත්ත්වය තමයි මුදල් වෙළඳපොළ කියන්නේ. දිගු කාලීන මූල්‍ය උපකරණ මිලදී ගැනීම හා විකිණීම සිදු කරනවා නම් ඒකට කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන වෙළඳපොළ. ওই දෙකේ එකතුව තමයි මූල්‍ය වෙළඳපොළ නැත්නම් ෆයිනෑන්ස් මාකට් කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒතර මේ මුදල් වෙළඳපොළටත් අපි හැමදේම සම්බන්ධයි. දැන් ව්‍යාපාරිකයෝ බැංකුවකින් බැංකු අයිරා පහසුකම් නිතර ගන්නවා. ඒ කියන්නේ ජංගම ගුණ විශේෂයේ ඉක්මවා චෙක්පත් අනකිරීමට බලය ලබාගෙන චෙක්පත් නිකුත් කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු විශේෂයෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගන්නවා. ඒතර ඒගොල්ලෝ මුදල් වෙළඳපොළත් එක්ක නිරන්තරයෙන්ම බද්ධයි. ව්‍යාපාරිකයන් නොවන පාරිභෝගිකයින් කුටුම්බයක ජීවත් වෙන පුද්ගලයින් පවා කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න නැද්ද? ගන්නවා. බැංකුවකින් සමහරට මූල්‍ය සමාගමකින් මාස 3න් 6න් අවුරුද්දෙන් කල්පිරණ ණය ගන්නවා. සමහරට අපි ළඟ රුපියල් මිලියන 10ක විතර නැත්නම් කෝටියක ස්ථාවර තැන්පතුවක් තියෙනවා වාණිජ බැංකුවක. අපි ඒක අපේට තියලා සමහරට අපිට මාස 3යි තියෙන ප්‍රශ්නේ. මාස 3කට නැත්නම් 5කට නැත්නම් 6කට ණයක් ගන්නවා. අපි ඒ වගේම මේ කාලයෙන් පස්සේ ණය පියවනවා. කෙටි කාලීන. එහෙනම් ඒකත් මනි මාකට්. ඒකත් මනි මාකට්. ඒ වගේ ව්‍යාපාරිකෝ නොවන පාර්ශවයන් සියල්ලටම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න ඍජුවම සහාය වන වෙළඳපොළ තත්ත්වය තමයි මුදල් වෙළඳපොළ කියන්නේ. ඊළඟට මේ මුදල් වෙළඳපොළේ අපි අර ඉස්සෙල්ල පරිච්ඡේදයෙන් කතා කරා වගේ මූලික ප්‍රභේද දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි විධිමත් මුදල් වෙළඳපොළ අවිධිමත් මුදල් වෙළඳපොළ. ෆෝමල් මනි මාකට් and ඉන්ෆෝමල් මනි මාකට්. අර වගේමයි. පිළිගත් මූල්‍ය සම්ප්‍රදායන්ගෙන් බැහැරව ව්‍යවස්ථාවන්ගෙන් බැහැරව කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු වෙනවා නම් ඒක අවිධිමත් මුදල් වෙළඳපොළ. පිළිගත් සම්ප්‍රදායන් අනුගමනය කරමින් ව්‍යවස්ථාවන්ට අනුකූලව කෙටි කාලීනව මූල්‍ය ගනුදෙනු සිදු කරනවා නම් අපි ඒකට කියන්නේ විධිමත් මුදල් වෙළඳපොළ. ඇත්තෙන්ම අපි මේ උසස් පෙළ විනිර්දේශය තුල පුළුල් ලෙස කතා කරන්නේ අවිධිමත් මුදල් වෙළඳපොළ නොවේ විධිමත් මුදල් වෙළඳපොළයි. අන්නේ විධිමත් මුදල් වෙළඳපොළේ සංයුතිය තමයි අපි ඊළඟට කතා කරන්නේ. මතක තියාගන්න විශේෂයෙන්ම මේ විධිමත් මුදල් වෙළඳපොළේ සංයුතිය. මේ ඇත්තටම කතා කරන්නේ විධිමත් එක. අවිධිමත් එක නෙමෙයි යා. විධිමත්. මේ විධිමත් මුදල් වෙළඳපොළේ සංයුතිය ගැන කියද්දි මතක් කරන්නම ඕනේ සාමාන්‍යයෙන් නිතර විභාගයට යොමු වන
ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව එන්නේ මෙතනින්. එක්කෝ සෙකන්ඩ් පේපර් එක නැත්තම් ව්‍යුහගත අභ්‍යාස රචනා ශෛලී අභ්‍යාස තියෙන පේපර් එකෙත් අහනවා මේ මුදල් වෙළඳපොලේ සංයුතිය. තේරෙනවද? ඒකේ විශේෂයෙන් මේ එක එක උපකොටස් නම් කරන්න එනවා, නිර්වචනය කරන්න එනවා, ඒවැ ලැබෙන ප්‍රතිලාභ ගැන අහනවා. ඒ වගේම වාස්තික පේපර් එක. එනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්න වශයෙන් මේවා සම්බන්ධ වෙනවා. සමහරට වගුවක් දීලා ඒකේ අංශ දෙකක් දීලා එක අංශයක මේ විධිමත් මුදල් වෙළඳපොලේ සබ් මාකට් එක නැත්නම් උප වෙළඳපොළ ටික ඊට පස්සේ උප වෙළඳපොළ හඳුන්වා දෙන අර්ථකථනයන් අනික් තීරුවේ දාලා තීරු දෙක සංසන්දනාත්මකව ප්‍රශ්න යොමු වෙනවා. ඒ වගේම මුදල් වෙළඳපොළ උපකරණ ගැන නිතරම අහනවා. එක්කෝ MCQ ප්‍රශ්නයක් නැත්නම් සප්ලයි ටයිප් නැත්නම් සැපීම් වර්ගයේ හිස්තන් පුරුන් ප්‍රශ්න වලට අහනවා. තේරුණාද? ඒ නිසා මේක අතිශය වැදගත්. මේක හැම කෙනෙක්ම දැනගන්නට ඕනේ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධිමත් මුදල් වෙළඳපොළ ප්‍රධාන උප වෙළඳපොළ 4කට බෙදෙනවා. ඒ එකක් තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. ඉන්ටර්බැංක් කෝල් මනී මාකට්. ඉන්ටර්බැංක් කෝල් මනී මාකට් කිව්වත් හරි නැත්නම් ඉන්ටර්බැංක් ක්වික් ඩෙට් මාකට් කිව්වත් හරි. ඉන්ටර්බැංක් ක්වික් ඩෙට්. ඩෙට් කියන්නේ ණය, ක්වික් කියන්නේ ඒක්ෂණ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. නැත්නම් ඉන්ටර්බැංක් කෝල් මනී මාකට් කියලා කියනවා. කෝල් කියන්නේ ඒක්ෂණ. මේක දැන් තේරෙනවද? කියන දේ අතුන් තේරෙනවද? අන්තර් බැංකු අතර ඒක්ෂණ. ඒ කියන්නේ බොහොම කෙටි කාලීනයි. ඒක්ෂණ කියන අදහස් කරන්නේ කෙටි කාලීනයි කියන එක. බැංකු අතරේ ඊටාම කෙටි කාලීනව සිදුවන ණය ගනුදෙනු තියෙනවද? ඒ ණය ගනුදෙනු කෙටි කාල ණය ගනුදෙනු තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ නැත්නම් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ කියලා කියන්නේ. වාණිජ බැංකු අතර කෙටි කාලීන ණය ඉල්ලුම් සහ කෙටි කාලීන ණය සැපයුම් සිදුවන වෙළඳපොළයි. වාණිජ බැංකු අතර කෙටි කාල ණය ඉල්ලුම් සහ කෙටි කාල ණය සැපයුම් සිදුවන වෙළඳපොළ. ද්‍රවශීලතා හිඟෙන් පෙළෙන බැංකු සිය ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අතිරික්ත ද්‍රවශීලතාවක් සහිත වාණිජ බැංකු වලින් දින 7කින් හෝ ඊට අඩු කාලයකින් හෝ පියවීමට යටත්ව මුදල් ණයට ගැනීම ඒක්ෂණ ණය ගනුදෙනු ලෙස හැඳින්වෙන අතර එම ගනුදෙනු සිදුවන වෙළඳපොළ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති එම බැංකු සතු සංචිත ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදු කරයි. පැහැදිලිනේ? වාණිජ බැංකු අතර උපරිම දින 7කින් එක සමහර එක දිනකින් දින 2කින් 3කින් 4කින් ආදි වශයෙන් කල්පිරණ ආකාරයෙන් ණය ගනුදෙනු වෙනවා. තේරුණාද? උපරිම දින 7 ඊට වඩා යන්නේ. ඒක තමයි මේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා කියන්නේ. ඒ කියන්නේ එක් දිනවලදී සමහර වාණිජ බැංකු ද්‍රවශීලතා හිඟෙන් පෙළෙනවා. සමහර වාණිජ බැංකු ද්‍රවශීලතා අතිරික්තයකින් පසු වෙනවා. සමහර වාණිජ බැංකු ද්‍රවශීලතා හිඟෙන් පෙළෙනවා. ඒකනේ. එතකොට විඳවනවා. නමුත් සමහර වාණිජ බැංකු ද්‍රවශීලතා අතිරික්තයකින් පසු වෙනවා. විඳවන්නේ නැහැ, එතන පෙළෙන්නේ නැහැ, පසු වෙනවා. එහෙමනම් ඒ ද්‍රවශීලතා සහිත බැංකුවක් මගින් ද්‍රවශීලතා ඌනතාවයක් ඇති බැංකුවට එම ඌනතාවය සපුර ගන්න උපරිම දින 7කින් කල්පින ආකාරයේ ණය සපයනවා. බොහෝ විට මේ වාණිජ බැංකු කියන්නේ සහෝදර බැංකුනේ. එකම පවුලේ එකම කර්මාන්තයේ බැංකු සහෝදර බැංකු අතර සිදුවන ගනුදෙනුවක් නිසා සාපේක්ෂව ඊටාම අඩු පොලියකට තමයි මේ ණය ගනුදෙනු සිදු වෙන්නේ. තේරුණාද? ඕක තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ. එතකොට මේක විශේෂ වෙන්නේ දැන් සාමාන්‍ය කුටුම්බයක ජීවත් වෙන ඔබත් මමත් අතර කෙටි කාලීන ණය ගනුදෙනුවක් ඇති වුණාම ඒක ඊතරම් මේ මුදල් වෙළඳපොලේ ප්‍රධාන මූල්‍ය ක්‍රියාවලියක් විදියට සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැහැ. එදත් නැහැ, අදත් නැහැ, හෙටත් වෙන එකක් නැහැ. මහ බැංකුව සාකච්ඡාවට බඳුන් කරන්නේ නැහැනේ.
හේතුව මොකද්ද? එකක් ඒවා කුඩා පරිමාණයි. දැන් බැංකුව රුපියල් බිලියනනේ, මිලියනනේ, බිලියන, ත්‍රිලියන වලින් තමයි මේ කෙටි කල් ණය ගනුදෙනු කරන්නේ. ඒක දැවැන්ත මූල්‍ය ගනුදෙනුව. අපේ ඒවා ඊටාම සරලයි. දෙවෙනි හේතුව තමයි දැන් මමත් ඔබත් අතර කෙටි කාලීන ණය ගනුදෙනුවක් ඇති වුණාම ඒකේ ප්‍රතිලාභ ලබන්නේ අපි දෙගොල්ලෝ විතරයි. දැන් මම ඔබට කෙටි කාල ණය දුන්නා නම් මට කෙටි කාලීනව පොලි ආදායමක් ලැබෙනවා. මමත් ප්‍රතිලාභයක් ලබනවා. ඔබේ මූල්‍ය දුෂ්කරතාවය කෙටි කාලීනව සමාප්ත කරගන්න මගේ ණය තුලින් ඔබටත් ප්‍රතිලාභයක් ලැබෙනවා. එච්චරයි. එච්චරයි අපි දෙගොල්ලෝ විතරයි. එනමුදු වාණිජ බැංකු අතර කෙටිකල් ණය ගනුදෙනු සිදු වුණාම ඒකෙන් ප්‍රතිලාභ ලබන පිරිස අතිවිශාලයි. ඇයි? වාණිජ බැංකුවක් සේවය කරන්නේ ගනුදෙනුකරුවන් ලක්ෂ ගණනකට නැත්නම් මිලියන ගණනකට. එහෙනම් කිසියම් වාණිජ බැංකුවක මූල්‍ය දුෂ්කරතා බැහැර කරගත්තොත් තවත් වාණිජ බැංකුවක කෙටිකල් ණය සැපයුම මගින් ඒ මූල්‍ය දුෂ්කරතාව බැහැර කරගත්ත වාණිජ බැංකුවට පුළුවන්කම ලැබෙනවා දසදහස් ගණනකට ලක්ෂ ගණනක කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලන ණය දෙන්න. අන්න ඒ නිසා තමයි මහ බැංකුව පවා මෙන්න මේ මූල්‍ය ගනුදෙනු මුදල් වෙළඳ පොලේ ප්‍රධානම උප ඒකකයක් වශයෙන් සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ. තේරෙනවද? එතකොට මේකේ වැදගත්ම දෙයක් කිව්වා මෙන්න මේ අන්තිම වාක්‍යය. අන්තිම වාක්‍යෙ වැදගත්ම දෙයක් කිව්වා. ඒ තමයි මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති එම බැංකු සතු සංචිත ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදු කරයි. තේරුණාද? ශ්‍රී ලංකා වැදගත් මේක. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති එම බැංකු සතු සංචිත ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදු කරයි. ඒක තේරෙනවද කියන එක? ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් වශයෙන් ලංකා බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව කියලා හිතන්නකෝ. ලංකා බැංකුව මූල්‍ය අතිරික්තයකින් පසු වෙනවා. ඉහළ ද්‍රව්‍යශීලතාවකින් පසු වෙනවා. හැටන් නැෂනල් බැංකුව පහළ ද්‍රව්‍යශීලතාවකින් පසු වෙනවා. ඒවත් කෙටි කාලීන මූල්‍ය දුෂ්කරතා තියෙනවා. එතකොට මේ ලංකා බැංකුවනේ එහෙනම් කෙටි කල් ණය සැපයුම් කරු වෙන්නේ. HNB නේ කෙටි කල් ණය ගනුම් කරු වෙන්නේ. මේ බැංකු දෙක පුද්ගලිකව සම්බන්ධ වෙලා කෙලින්ම ලංකා බැංකුවෙන් භෞතිකව සල්ලින් ඒ කියන්නේ ණය මුදල භෞතිකව සල්ලි වලින් ව්‍යවහාර මුදලින් HNB එකට ලබා දීමක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ කියන්නේ මහ බැංකුව හැර මහ බැංකුවෙන් තොරව ලංකා බැංකුව සහ නැෂනල් බැංකුව පෞද්ගලිකව මේ ණය ගනුදෙනු සිදු කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම බැංකු පද්ධතියේ මව් බැංකුව වශයෙන් සලකන මහ බැංකුව සම්බන්ධ වෙලා මහ බැංකුව අතරමැදිකරණයකදීලා තමයි මේ කෙටිකල් මූල්‍ය ගනුදෙනු කරන්නේ. ඒ නිසා සෑම වාණිජ බැංකුවක්ම ඔබ දන්නවා මහ බැංකුව තුල ගිණුමක් පවත්වාගෙන යනවා. ඒක ජංගම ගිණුමක්. ඒක ජංගම ගිණුමක්. ඒක අනිවාර්ය ගිණුමන්නේ. අපි ඒකට කියන්නේ ව්‍යවස්ථාපිත ගිණුම්. ඒ වාණිජ බැංකුවල අපි ගිණුම් හඳුන්වන්නේ ව්‍යවස්ථාපිත ගිණුම් කියලා. ඒ හේතුව මහ බැංකුව පිහිටුවීමට පදනම් කරගත්ත නීතිය වන මූල්‍ය නීති පනතම සඳහන් වෙලා තියෙනවා. සෑම වාණිජ බැංකුවක්ම අනිවාර්යෙන්ම මහ බැංකුව තුල ඒ වාණිජ බැංකුව නමින් ගිණුමක් පවත්වාගෙන යතු බවට. ඒකට තමයි අපි කියන්නේ ව්‍යවස්ථාවෙන් අනිවාර්ය කරපු නිසා. ව්‍යවස්ථාවෙන් නියම කරපු නිසා අපි කියනවා නිකන් ගිණුම් නෙවෙයි ව්‍යවස්ථාපිත ගිණුම්. ඒ විතරක් නෙවෙයි ඒ ගිණුම විවෘත කරලා කිසියම් මුදල් ප්‍රමාණයක් ඒ ගිණුමට තැන්පත් කළ පමණින් වාණිජ බැංකුවල වගකීම් නිමා වෙන්නේ නැහැ. දෛනිකව වගකීමක් බැංකුවට ආරෝපණය කරලා තියෙනවා. මොකක්ද මේ දෛනික වගකීම? වාණිජ බැංකු සතු දෛනික මුළු තැන්පතු ධාරිතාවයෙන්. දැන් මම මෙහෙම අහන්නම්කෝ. ලංකාවේ ලංකා බැංකු කීයක් විතර ඇද්ද? මොකක්ද උත්තරය ඔකට? ලංකාවේ ලංකා බැංකු කීයක් විතර තියෙනවද? දල වශයෙන් කියන්න පුළුවන්ද? 300ක් 400ක් 500ක් නෑ. ලංකා බැංකුව එකයි. එනමුදු ලංකාවේ සම්පත් බැංකු කීයක් විතර ඇද්ද? ඒත් එකයි. මොන බැංකුවක් තියෙන එකයි. අපි මේ ගණන් කරන්න හදන්නේ මොනවද? ශාඛා. මම හිතුවේ ශාඛානේ. ශාඛා සියල්ලම එකම බැංකුව, තනි බැංකුවක්. එතකොට වාණිජ බැංකු සතු දෛනික තැන්පතු ධාරිතාවය කියන්නේ ඒ වාණිජ බැංකුවේ රට පුරා විසිරුණු ශාඛා 100ද 200ද 500ද ඒ සමස්ත ශාඛා පද්ධතිය තුල තියෙන මුළු තැන්පතු සල්ලි.
මුළු තැන්පතු ධාරිතාවය ඩිපොසිට් කැපැසිටි එක. ඒ තැන්පතු ධාරිතාවෙන් කලින් කලට මහ බැංකුව විසින් නියම කරන අවම ප්‍රතිශතයක් කාසි හා නෝට්ටු වලින්ම අර මහ බැංකුවේ Taman නමින් තියෙන ගිණුම තැන්පත් කරන්න. ඒක දිනපතා පවත්වාගෙන යන්න ඕනේ. තේරෙනවද? ඒක මේ දැන් ඒ අවම ප්‍රතිශතයේ මහ බැංකුව දිනපතා වෙනස් කරන්නේ නැහැ. වසරකට සමහරට උපරිම දෙපාරක් තුන් පාරක් විතර තමයි වෙනස් වෙනස් වෙන්නේ. නැත්නම් වර්ෂ දෙකක් විතර එක දිගට වෙනස් නොකර ගිහිල්ලා. දැනුත් තියෙන ගාන 8.5ක්. ඒ කියන්නේ වාණිජ බැංකුව වල මුළු තැන්පතු ධාරිතාවේ රුපියල් 100ක් නම් කියලා හිතුවොත් ඒකෙන් 8.5 නම් 8.50ක් මහ බැංකුවේ Taman නමින් තියෙන ගිණුමේ තැන්පත් කරන්න ගිහිල්ලා. ඒක තමයි ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා. ව්‍යවස්ථාපිත සංචිත නියමයන්. නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත විධිවිධාන. නැත්නම් අවම සංචිත අවශ්‍යතා කියලා හඳුන්වන්නේ අන්නේ ප්‍රතිශතය. තේරුණාද? ඊළඟට අපි මෙහෙම හිතමුකෝ. මේ තියෙන මහ බැංකුව නම් අපි බැංකු දෙකක් විතරක් උපකල්පනය කරමුකෝ. මහා බැංකුව තුල ලංකාවේ වාණිජ බැංකු තියෙන දෙකයි කියලා හිතමු. ලංකා බැංකුව සහ සම්පත් බැංකුව. ඒ බැංකු දෙකම මහා බැංකුව තුල නීතියෙන් අනිවාර්ය කරපු ගිණුම් දෙක පවත්වාගෙන යනවා. අපි නිකමට හිතමු මේකේ තියෙනවා රුපියල් අපි මිලියන වලින් ගමුකෝ. මිලියන 1000ක්. මේකේ තියෙනවා රුපියල් මිලියන 2000ක් තැන්පත් කරලා. දැන් මහ බැංකුව නියම කරන අවම සංචිත අවශ්‍යතාවය නැමැති ප්‍රතිශතය මේ විදිහට 8.5ක් පමණනේ. ඒ අනුව තිබී යුතු Taman සතු තැන්පතු ධාරිතාවෙන් මහ බැංකුවේ Tamanගේ ගිණුමේ තැන්පත් කළ යුතු අවම තැන්පත් මුදල මිලියන 10 හරි කියලා හිතමු. හරිද? නමුත් මේක හැමදාම ඒකාකාරීද? ඒකාකාරී නෑ. හෙට දවසේ තැන්පතු ධාරිතාවය දෙගුණයක් වුණොත් හෙට දවසේ තැන්පතු ධාරිතාවය දෙගුණයක් වුණොත් මොකද වෙන්නේ? මේක මිලියන 2000ක් වෙන්න ඕනේ. එහෙනම් තව ගිහලා තැන්පත් කරන්න ඕනේ. මේකෙත් මිලියන 4000ක් වෙන්න ඕනේ. හරිනේ? අනිද්ද දවස වෙන විට තැන්පතු ධාරිතාවය 50කින් අඩු වුණොත් නැවත 1000ක් ආපහු ගන්න පුළුවන්. 2000න් 1000ක් ගන්න පුළුවන්. මේකෙන් 4000න් 2000ක් ගන්න පුළුවන්. පැහැදිලිද? කොහොමද දිනපතා ගැලපෙන්න ඕනේ. තේරුණා නේද? දිනපතා Tamanගේ තැන්පතු ධාරිතාවය බලනවා. මහ බැංකුව දැන්ට නියම කරලා තියෙන අවම සංචිත ප්‍රතිශතය බලනවා. එහෙනම් ඒ ගානට ටැලි වෙන ගාන මේක තියෙනවා. අඩු වෙන්න බෑ. අපි හිතමු අද තියෙන්න ඕනේ 1000යි. දැන් මේ එකම ගනුදෙනුව නෙවෙයිනේ. බැංකුව අතර දැන් චෙක්පත් නිෂ්කාශන කටයුතු වෙනවා. චෙක්පත් නිෂ්කාශනය වෙද්දී සමහර විට ලංකා බැංකුවෙන් මිලියන 400ක් සම්පත් බැංකුවට ගෙවන්න වෙනවා. තේරෙනවද? එහෙම හිතන්නකො චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලියේදී මහ බැංකුවටනේ නිෂ්කාශන වාර්තාව දෙන්නේ දිනපතා. රාත්‍රියේදී නිෂ්කාශන ක්‍රියාවලිය අවසන් කරලා ඒකාබද්ධ ආගම්‍ය විගම්‍ය වාර්තාව නමින් හඳුන්වන නිෂ්කාශන වාර්තාව මහ බැංකුවට තමයි ලැබෙන්නේ. මහ බැංකුවට ලැබුණම මහ බැංකුව තේරුම් ගන්නවා චෙක්පත් ගනුදෙනු ක්‍රියාවලිය තුළින් ලංකා බැංකුවෙන් මිලියන 400ක් ගෙවිය යුතුයි සම්පත් බැංකුවට. සම්පත් බැංකුවට ලංකා බැංකුවෙන් මිලියන 400 ලැබිය යුතුයි. හරිද? ඒතර මේක ලංකා බැංකු මූලස්ථානයේ විසින් සම්පත් බැංකු මූලස්ථානයට භෞතිකව මුදලින් ගෙවන්නේ නැහැ. ඒ නිෂ්කාශන ක්‍රියාවලිය අනුව ලංකා බැංකුව ණය ගැතිනේ දැන් මිලියන 400ක් ගෙවිය යුතුයි. එහෙනම් මෙයා ණය ගැති බැංකුව. සම්පත් බැංකුවට මිලියන 400ක් ලැබිය යුතුයිනේ. එහෙනම් මිලියන 400ක ණය හිමි බැංකුව.
එහෙනම් මේ ණය ගැති සහ ණය හිමි සම්බන්ධය සමාප්ත කිරීමනේ නිෂ්කාශනය කරන්නේ. ඒ සමාප්ත කිරීමේ ක්‍රියාවලිය පණ ගැන්වීමේ වගකීම තියෙන්නේ මහා බැංකුවට පමණයි. මොකද්ද මහා බැංකුව කරන්නේ? භෞතික මුදල මාරු කරන්නේ නැහනේ. මහා බැංකුව කරන්නේ මොකද්ද? මහා බැංකුව ඇතුළේ තියෙන ලංකා බැංකුවේ ගිණුමට මිලියන 400ක් හර කරනවා. හරිද? සම්පත් බැංකුවේ ගිණුමට මිලියන 400ක් බැර කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක ශේෂ කරාම ශේෂ කරු ශේෂයනේ කීයද? 600යි. පගේ 600. පගේ ශේෂ 600යි. ඊගේ ඉදිරියට ගෙන ශේෂය 600යි. දැන් අපි හිතමු අදට 600 අදටත් මේ 600 ඇති. අර අවම සංචිත අවශ්‍යතාවය ෂේප් කියලා හිතන්නකෝ 600 ඇති. ඒතර මේකේ ශේෂය වෙනවා 2400ක්. නමුත් හෙට දිනට උදා වෙද්දී, ඒ කියන්නේ අද රෑ 12 පහුවෙල හෙට දිනට උදා වෙද්දී ලංකා බැංකුවේ තැන්පතු ධාරිතාවයත් එක්ක අර අවම තැන්පත් ප්‍රතිශතය බලද්දී මේක මදි. 800ක් තියෙනවා හිතන්නකෝ. හෙට තැන්පතු ධාරිතාවය 800ක් තියෙනවා. නමුත් සියලුම බ්‍රාන්චස් වල කැට මුදල් කියන්නේ එදිනෙදා ගනුදෙනු පියවන්න කවුන්ටරේට තබා ගන්න මුදල් තියාගත්තම තව මිලියන 200ක් ගේන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න මුදල් උණුතය මතුවෙලා. ඇයි මේ උණුතය මතුනේ? මේ චෙක්පත් ගනුදෙනු නිසා. එහෙනම් මෙයාට 200ක් මදි. දැන් හෙට දවස වන විට හෙට දවස අද කියලා අපි ගමුකෝ. දැන් ඊයේ තමයි මේ සිද්ධිය මම කිව්වේ. එහෙනම් අද වන විට මිලියන 800ක් තියෙනුන තැන අවම සංචිතයේ තියෙන්නේ මිලියන 200ක්. 200ක් අඩුයි. අඩු වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් ඉතා ඉහළ දඩපොලියක් මහ බැංකුව අය කරනවා. ඒකයි මේක අනිවාර්ය තැන්පතුවක් කියන්නේ. අනිවාර්ය අවම සංචිත අවශ්‍යතාවය කියන්නේ ඒකනේ. අනිවාර්ය කියන්නේ ඒකනේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මදි නම් හිඟේට මහ බැංකුව දිනකට දෛනික ශේෂය මත දැන් අද වෙනකොට මිලියන 200ක් අඩුයි. අනේ අඩු වෙච්ච දෛනික ශේෂය වූ මිලියන 200 මත ඉහළ දඩපොලියක් 100 ගණක් අය කරනවා. ඒක ලොකු පාඩුවක් බැංකුවට, ලංකා බැංකුවට. තේරුණාද? දැන් මෙයාට තියෙන්න අපි තු මිලියන 1800යි. මෙයාලක 2400ක්ම තියෙනවා. එතන 600ක් වැඩි. අන්න මුදල් අතිරික්තයක්. තේරුණාද? එහෙනම් මේ මිලියන 200 අඩුවට මහ බැංකුවට ඉහළ දඩපොලියක් ගෙවනවට වඩා ලාභයි සහෝදර වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවෙන් මිලියන 600ක් ලබා ගන්න එක. ඒතර ඒ බව ලංකා බැංකුව ඉල්ලීම් කරන්න පුළුවන්. ලංකා බැංකුව ඉල්ලීම් කරන්න පුළුවන්. නැත්නම් ලංකා බැංකුව විවෘතව ඒ දේ කරන්න මහ බැංකුවට බලය පවරන්න පුළුවන්. ක්‍රම දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රම දෙකෙන් ඕනම එකකින්. එක්ක ලංකා බැංකුවට බලය පවරලා තියෙනවා. අපේ අවම සංචිත අඩු වුණොත් අතිරික්ත ශේෂයක් තියෙන වාණිජ බැංකුවකින් ඒක පියව ගන්න. විවෘත බලය පවරන්න පුළුවන් ලිඛිතව. නැත්නම් ලංකා බැංකුව ලිඛිතව ඒ දිනේ අනුව මුදල් උණුතාවය අනුව මහ බැංකුව ඉල්ලීම් කරනවා සම්පත් බැංකුවෙන් මෙච්චර ණය මුදලක් ගන්න. කියන්නේ ඒක්ෂණ ණයක් ගන්න. අරගෙන එහෙනම් මහ බැංකුව මොකද කරන්නේ? මෙතනට 200ක් බැර කරනවා සම්පත් බැංකුව නමින්. මෙතනට 200ක් හර කරනවා. මෙතනට 200ක් හර කරනවා ලංකා බැංකුව නමින්. දැන් ප්‍රශ්නේ ඉවරයි. එතකොට දැන් මෙතන මෙයාලගේ ශේෂයෙන් කීයද? මෙයාලගේ ශේෂයෙන්නේ මේක ශේෂ කරොත් 2400යි 2400යි පගේ ශේෂය 2200යි. ඊගේ ශේෂය 2200යි. එතකොට අපි හිතමු අද වන විට තියෙන සම්පත් බැංකු සල්ලි ධාරිතාවය අනුව අවම සංචිත අවශ්‍යතාව 2000යි තියෙනවා. 200ක් වැඩි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. සම්පත් බැංකුවේ ප්‍රශ්නයක් නැහැ. 200කුත් වැඩි. මෙයාගේ ප්‍රශ්නෙත් ඉවරයි. අද වන විට තැන්පතු ධාරිතාවය අනුව මිලියන 800ක් තියෙනවා. 800 තියෙනවා. මේක ලාභයි. අර 200ක් අඩු වුණාම අවම සංචිත අවශ්‍යතාව අඩු වුණාම 200ට දඩපොලි ගෙවනවට වඩා ලාභයි සහෝදර බැංකුවකින් දින 2කින් 3කින් උපරිම 7කින් කල්පිර ණයක් අරගෙන මේක සෙටල් කරගත්තා. ඕක තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ. ඕක තමයි ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් කියන්නේ. ඔච්චරයි. දැන් මම මේකෙන් පණිවිඩයක් දුන්නා. මොකක්ද? තීරුම් ගත්තද? මොකද්ද? අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළක් ඇති වෙන්නේ ඇයි? නැත්නම් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළක් බිහි වෙන්නේ කුමන හේතු නිසාද? කුමන තත්වයක් යටතේද? එතකොට
දැන් ඔබටත් ප්‍රශ්නයක් වුණා ඇතිනේ. කොහොමද සමහර වාණිජ්‍ය බැංකුවල දෛනිකව මුදල් අතිරික්තත ඇති වෙන්නේ? කොහොමද සමහර බැංකුවල මුදල් උණුත ඇති වෙන්නේ? මේ ඇති වෙන ක්‍රමය. දැන් මම එක ගත්තේ මූලිකම දෙයක් චෙක්පත්නේ. හැම වාණිජ්‍ය බැංකුවක් අතරම චෙක්පත් දහස් ගාණක් හෝමාරු වීමෙන් අර වගේ ගෙවන්න වෙනවනේ. දැන් ලංකා බැංකුවට සම්පත් බැංකුවට වැඩිපුර මොකද සම්පත් බැංකුව ලංකා බැංකුව නිකුත් කරපු චෙක්පත් විශාල ප්‍රමාණයක් සම්පත් බැංකුවේ ගිණුම් වලට බැර කරන බාර දුන්න ගිණුම් හිමියෝ. ඒ චෙක්පත් ගෙවීම සඳහා ලංකා බැංකුවට ඉදිරිපත් කරාම ගෙවනවා. ගෙවද්ද සල්ලි අඩු වෙනවනේ. එහෙම නෙමෙයි වෙන්නේ. තේරුණාද? එතකොට අන්නේ ඒ අඩුව තමයි පුරවගන්නේ සහෝදර බැංකුවකින්. දැන් මං ගත්තේ චෙක්පත් ගනුදෙනු විතර තව තියෙනවා. සමහරට ලංකා බැංකුවේ ගිණුම් හිමියෝ ස්ටෑන්ඩින් ඕඩර්ස් නිත්‍ය නියෝග දෙනවා තමන්ගේ රක්ෂණ වාරිකයේ ගෙවන ගිණුමට හර කරලා. ණය වාරිකයේ ගෙවන්න. සේවා බිල්පත් ගෙවන්න. කිව්ව ලංකා බැංකුව ගෙවන්න එපා. ඒ වගේ ගෙවීම් තියෙනවා. ගෙවනකොට ලංකා බැංකුව සල්ලි අඩු වෙනවා. අන්න මුදල් ඌනත ඇති වෙනවා. තේරුණාද? ඒ වගේ වාණිජ්‍ය බැංකුව අතර විවිධ වූ ගනුදෙනු සිදුවීම තුළ මහ බැංකුවේ Taman නමින් තියෙන ගිණුමේ අවම සංචිතේ පහළ යන්න පුළුවන්. අවම සංචිතේ පහළ ගියාම ඒ සංචිතේ පුරවන්න ඒ ශාඛා පද්ධතිය තුළ ප්‍රමාණවත් මුදල් ශේෂය දෛනිකව සපය ගන්න බැරි නම් අපි දන්නවා ඒ උණුතාවය පුරව ගන්න වෙන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමේ සහෝදර බැංකුවෙන් ගන්න එකයි. එහෙමනම් චෙක්පත් ඇතුළු විවිධ මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී මහ බැංකුව ඒ අදාළ ගනුදෙනු වල සුද්ධ ප්‍රතිඵලය හරබැර වශයෙන් ගිණුම්ගත කිරීම තුළ දැන් මම ගත්තේ 400 කතාව මතකයි. මහ බැංකුව තමයි ඒව ගිණුම්ගත කරන්නේ. කරීම තුළ අවම සංචිතය පහළ යන්න පුළුවන්. දැන් මම මේ උදාහරණ පෙන්නුවා වගේ. දැන් චෙක්පත් නිෂ්කාශනයේදී ලංකා බැංකුවට මිලියන 400ක් ගෙවන්න උනා. සම්පත් බැංකුවට. සම්පත් බැංකුවට මිලියන 400ක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒ ගැළපිල්ල මහ බැංකුව කරනවා. ලංකා බැංකුව හර කරනවා, සම්පත් බැංකුව බැර කරනවා. කරාම සම්පත් බැංකුවේ අවම සංචිතය අද දවසේ තැන්පතු ධාරිතාව වෙන 800ක් තියෙන්න ඕන එක 600ක් වුණා 200ක් මදි. මදි එකට මුදල් අතිරික්තයක් තියෙන සම්පත් බැංකුවෙන් ඒ 200 ගන්න කෙටි කාලේ ණය. එතකොට අර අවම සංචිතය හරි දරපුලි ගෙවන්න වෙන්නේ. අන්න ඒ වගේ මම මේ පෙන්නුවේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙනදපොළ ඇති වෙන ක්‍රමය, ඇති වෙන විදිය. කොතනින්ද මේක එලි දැක්වෙන්නේ කියන එකයි. එහෙනම් බැංකුව අතර සිදුවන විවිධ මූල්‍ය ගනුදෙනු සිදු කරලා අවසාන සුද්ධ ශේෂයන් මහ බැංකුව දිනපතා ගලපනවානේ. ගැලපුවම අවම සංචිතේ පහළ ගිය බැංකු තියෙනවා. අවම සංචිතේ ඉහළ ගිය බැංකු තියෙනවා. ඒවට අපි කියන මුදල් කෙටි කාලින මුදල් අතිරික්තයක් තියෙන බැංකු. අවම සංචිතේ පහළ ගියා නම් කෙටි කාලින මූල්‍ය උන්නතයක් තියෙන බැංකු. අන්නේ බැංකු දෙක අතර උපරිම දින 7කින් කල්පෙන ණය ගනුදෙනුවක් වෙලා මුදල් ඌනතා ද්‍රව්‍යශීලතා ගැටලු තියෙන බැංකුවේ ද්‍රව්‍යශීලතා ගැටලුව නිමා කරගන්නවා. ඒකෙන් තමයි ආන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ බිහි වෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට ඒක තමයි මේ කිව්වේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති එම බැංකු සතු සංචිත මේ තියෙන සංචිත ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදු කරයි. මොකද්ද මේ ණය ගැනීම? මේ තියෙන ණය ගැනීම. මේ තියෙන මම මේ නිල් පාට රවුම් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති එම බැංකු සතු සංචිත ගිණුම්. මේ තියෙන සංචිත ගිණුම් දෙක හරහා මෙම ගනුදෙනු සිදු වෙනවා. මොකද්ද? බැංකු දෙකක් අතර කෙටි කාල ණය ගනුදෙනු සිදු කරනවා. මහ බැංකුව මැදිහත් වෙලා තමයි කරන්නේ. මහ බැංකුව අතරමැදියෙක් වශයෙන් ඇවිල්ලා. එහෙනම් සම්පත් බැංකුවෙන් 200ක් ණය අරන් දෙනවා ලංකා බැංකුවට. සම්පත් බැංකුවේ ඒ සංචිත ගිණුම හර කරනවා. ලංකා බැංකුව සංචිත ගිණුම බැර කරනවා. පැහැදිලි නේද? රයිට්. අපි බලමු දෙවනි උපේකකය දේශීය විදේශීය විනිමය වෙළඳපොළ internal foreign exchange market. දේශීය විදේශීය විනිමය වෙළඳපොළ. මේ කියන්නේ රටෙහි විදේශ විනිමය යොදාගෙන කෙටිකාලීන ණය ගැනීම හා කෙටිකාලීන ණය සැපීම සිදුවන වෙළඳපොළයි. රටෙහි විදේශ විනිමය යොදාගෙන කෙටිකාලීන ණය ගැනීම හා කෙටිකාලීන ණය සැපීම සිදුවන වෙළඳපොළයි. නැතහොත් වාණිජ්‍ය බැංකුවල විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලට අදාළව සිදුවන කටයුතු මේ නමින් හැඳින්වේ. වාණිජ්‍ය බැංකු තුල විදේශ විනිමය යොදාගෙන සිදු කරන ගනුදෙනු තියෙනවානේ. ඒ විදේශ විනිමය භාවිතා කරමින් සිදු කරන ගනුදෙනු සමස්තය තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ. අපනයනකරුවන්
ලබා ගන්නා විදේශ මුදල් වාණිජ බැංකු වලට විකුණා ශ්‍රී ලංකා රුපියල් ලබා ගැනීම ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් ලබා දී විදේශ මුදල් මිලදී ගැනීම ණයවර ලිපි නිකුත් කිරීම විදේශ බැංකු අනකර නිකුත් කිරීම ආදී ගනුදෙනු මේදී සිදුවේ. එහෙනම් කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ වාණිජ බැංකු තුල විවිධ පාර්ශ්වයන් සමග විදේශ විනිමය භාවිතයෙන් විදේශ විනිමය ගනුදෙනු වෙනවද? ඒ විදේශ විනිමය ගනුදෙනු සමස්තය තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ. ඇයි මේකට දේශීය කියන්නේ? රට තුලනේ මේක වෙන්නේ. අපේ රට තුල නිසා මේ ගනුදෙනු වෙන්නේ දේශීයයි. ඇයි විදේශ කියන්නේ? ඇයි විදේශ විනිමය කියන්නේ? දේශීය කියන්නේ අපේ රට තුලදී වෙන නිසා අභ්‍යන්තරයි. ඇයි මේකට විදේශ විනිමය කියන්නේ? ශ්‍රී ලංකා රුපියල් ඒකකයේ නෙවෙයි විදේශීය මුදල් ඒකකයකින් තමයි මේ ගනුදෙනු වෙන්නේ. එහෙනම් රට තුලදී නිසා දේශීය විදේශීය මුදල් ඒකක වලින් සිදුවන ගනුදෙනු නිසා කියනවා විදේශ විනිමය වෙළඳපොළ. දේශීය විදේශ විනිමය වෙළඳපොළ. දැන් මේකෙදි වෙන්නේ එක්ක වාණිජ බැංකුවක් විදේශ විනිමය මිලදී ගන්නවා. එක්ක වාණිජ බැංකුවක් විදේශ විනිමය විකුණනවා. නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත් වාණිජ බැංකුවක් විදේශ විනිමය විකුණනවා. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විදේශ විනිමය මිලදී ගන්නවා. එක්ක වාණිජ බැංකුවක් විදේශ විනිමය මිලදී ගන්නවා. විකුණනවනේ ඉස්සෙල්ලා විකුණනවනේ මිලදී ගන්නවා. වාණිජ බැංකුව විදේශ විනිමය මිලදී ගන්නවා. ඒ කියන්නේ පුද්ගලයෙක් හෝ ආයතනයක් වාණිජ බැංකුවට විදේශ විනිමය විකුණනවා. දැන් ආනයනකරුවන් කරන්නේ මොකද්ද? මම ඔක පන්ති වල දේශන පවත්වද්දි අහනවා. ඇහුවම ආර්ථික විද්‍යාව කරපු ළමයි. සමහරට මේ විභාගයට යන්න ඕන්න මෙන්න ළමයි. මං අහනවා වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්නේ කවුද? ළමයි නිකන් එහෙ උතුරු දකුණ හොයාගන්න බෑ. යාළුවොත් එක්ක කුචු කුචු ගන්න මහා පරිමාණ ප්‍රශ්නයක් නෑ. බොහොම සරල දෙයක් මං ඇහුවේ. වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්නේ කවුද වැඩිපුරම? ආනයනකරුවෝ. ඕක කියාගන්න බෑනේ. ආර්ථික විද්‍යාවත් කරනවා අපි. වාණිජ බැංකු වලට විදේශ විනිමය වැඩිපුර විකුණන්නේ කවුද? ඕකට බය වෙනවා ළමයි. අපනයනකරුවෝ. දැන් මට ජර්මනියෙන් මුද්‍රණ යන්ත්‍රයක් printing machine තියෙන්නේ. ජර්මනියේ ලෝක ප්‍රසිද්ධ මුද්‍රණ යන්ත්‍ර තියෙන්නේ. හයිඩල්බර්ග් කියන එක. ඒ ජර්මනියෙන් printing machine එකක් ගේන්න ඕනේ යුරෝ 50000ක් වැය වෙනවා. යුරෝ කියන්නේ විදේශ මුදල්. ජර්මනි භාවිත කරන මුදල් වර්ගය. යුරෝ මුදල් ඒකකේ. යුරෝ 50000 මල් ළඟ තියෙනවද නැහැ? යාළුවෝ ගිහිල්ලා ගන්න පුළුවන්ද නැහැ? මිත්‍රෝ ළඟ නැහැ. කඩේකින් ගන්න පුළුවන්ද? බෑ. තියෙන වාණිජ බැංකු පමණයි. ඔබ දන්නවා විදේශ විනිමය ගනුදෙනු කළ හැක්කේ වාණිජ බැංකු වලට පමණයි. පැහැදිලිවද? වෙනත් බැංකු වලට බෑනේ. එබනම් මම කරන්නේ ආනයනකරු වශයෙන් මම ජර්මනියෙන් මුද්‍රණ යන්ත්‍රයක් ආනයනය කරන්න නම් ගෙවන්න ඕනේ යුරෝ වලින්. රුපියල් වලින් නෙවෙයිනේ. මල්ලක යුරෝ නැහැ. මම යුරෝ 50000ට සරිලන රුපියල් ප්‍රමාණය බැංකු ගාස්තු සමග වාණිජ බැංකුවට දීලා යුරෝ 50000ක් ලබාගෙන ඒ යුරෝ 50000 මගින් ගෙවීම කරනවා ජර්මනියට. එහෙනම් මම නේ ආනයනකරු. මං එතන විදේශ විනිමය මොකද කරේ? මිලදී ගත්තා. මම විදේශ විනිමය නැත්නම් යුරෝ 50000ක් මිලදී ගත්තා. එහෙනම් විදේශ විනිමය මිලදී ගත්තා. වාණිජ බැංකුව මොකද කරේ? මට විදේශ විනිමය සම්පාදනය කළා. විදේශ විනිමය අලෙවි කළා. එහෙනම් වාණිජ බැංකුව මමයි අතර විදේශ විනිමය ගනුදෙනුවක් ඇති වුණා. ඒක තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. සරලයි. හරිම සරලයි. ඕක අනිත් පැත්ත හිතන්නකෝ. මම තේ තොගයක් අපනයනය කරනවා ඇමරිකන් ඩොලර් 25000ක අගයක් තියෙනවා. ඇමරිකන් ඩොලර් 25000ක තේ තොගයක් අපි හිතමු මම යවනවා ඉරාකයට. එතකොට මට ඉරාකෙන් ලැබෙන්නේ මොනවද? අපි හිතමු ඩොලර් කියලා. ඉරාකයට අපි ඩොලර් වලින්ම ගෙවනවා කියන්නකෝ. එහෙනම් ඉරාකෙන් මට ලැබෙනවා ඩොලර් 25000ක්. දැන් ලංකාවේ සංසරණයේ තියෙන ඩොලර් නෙවෙයි රුපියල්. එහෙනම් මට ඩොලර් වැඩක් නැහැ. මම මොකද කරන්නේ? වාණිජ බැංකුවට ඩොලර් 25000 දීලා ඊට සරිලන රුපියල් ප්‍රමාණයක් මම ලබා ගන්නවා. එහෙනම් එතනදී මම නැමැති අපනයනකරු. උතර මම එක්ස්පෝර්ටර් කෙනෙක්. මම නැමැති අපනයනකරු කලේ වාණිජ බැංකුවට විදේශ විනිමය වික්කද වාණිජ බැංකුවෙන් විදේශ විනිමය ගත්තද? මොකද කරේ?
වාණිජ බැංකුවට මම විදේශ විනිමය වික්කා. වාණිජ බැංකුව මගේ විදේශ විනිමය මිලදී ගත්තා. එහෙනම් විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීමේ ගනුදෙනුවක් වුණා. ඒක තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. අපේ රට තුලදී විදේශ විනිමය මගින් සිදු වෙච්ච ගනුදෙනුවක් නිසා අපි කියනවා දේශීය විදේශ විනිමය වෙළඳපොළ හුරු කරගන්න. මේ භාෂාවත් හුරු කරගන්න. නැත්නම් මේව නිකන් පටල ගන්න එපා තේරුණාද? එහෙමනම් විවිධ පුද්ගලයන් සහ ආයතන වලට විදේශ වලින් විවිධ වූ භාණ්ඩ හා සේවා ආනයනය කරන්න වෙනවා. ඒතර විදේශ විනිමය මගින් ගෙවන්න වෙනවා. ඒ නිසා වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්නවා. අපි මිලදී ගන්නවා කියන්නේ වාණිජ බැංකු විකුණනවා. එහෙනම් වාණිජ බැංකු සහ අප අතර එනම් ආනයන කරන අතර විදේශ විනිමය ගනුදෙනු වෙනවා. ඒක තමයි මින් අදහස් කරන්නේ. අපි විදේශයන්ට භාණ්ඩ අපනයනය කරනවා. අපිට ඩොලර් වලින් නැත්තම් පවුම් වලින් නැත්තම් යෙන් වලින් අපට විදේශ විනිමය ලැබෙනවා. අපි ඒක වාණිජ බැංකුවට සපයලා විකුණලා ශ්‍රී ලංකා රුපියල් ගන්නවා. එහෙනම් අපි විදේශ විනිමය වික්කා. වාණිජ බැංකුව මිලදී ගත්තා. විදේශ විනිමය ගනුදෙනුවක්. ඒ දෙකම තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. ඒක ඔක්කොම ෂෝට් පීරියඩ් එකක් තුල වෙන්නේ. ෂෝට් පීරියඩ් එකක් තුල දැන් මම තේ අපනයනය කරනවා නම් මම අද ඉරාකයට අපනයනය කරලා නැවත අවුරුදු 5කටවත් කිසිම රටක අපනයනය නොකර ඉන්නේ නැහැ නේ. ලබන සතිය ඉරානයට අපනයනය කරනවා. ඊළඟ සතිය මම රුසියාවට අපනයනය කරනවා. ඊළඟ සතිය මම ඇමරිකාවට අපනයනය කරනවා. එහෙම නෙවෙන්නේ. ඒ සම ඔක්කොම මේ විදේශ විනිමය ගනුදෙනු කෙටි කාලීනව සිදුවන දේවල්. ඒ නිසා තමයි මනි මාකට් එකට දාලා තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට දැන් මේ දේශීය විදේශීය විනිමය වෙළඳපොළ තුලත් විදේශ විනිමය ගනුදෙනු කටවංචන වෙන්නේ නැහැ. විවිධ වූ මූල්‍ය උපකරණ හුවමාරු කර ගැනීම. විවිධ වූ මූල්‍ය උපකරණ විකිණීම හා මිලදී ගැනීම තුලින් තමයි වෙන්නේ. උදාහරණයක් වශයෙන් මේක තුල ණයවර ලිපි. අපි කලින් කතා කරේ මතකනේ ණයවර ලිපි. ඒ වගේම විදේශීය බැංකු අනකර ෆොරින් බැංක් ඩ්‍රාෆ්ට්. විදේශීය චෙක්පත් නැත්නම් ජාත්‍යන්තර චෙක්පත්. අනික ජාත්‍යන්තර මුදල් ඇනවුම් වැනි මාධ්‍යයන් හරහා තමයි මේ විදේශ විනිමය වෙළඳපොළේ ගනුදෙනු සිදු වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. තුන්වෙනි උපවෙළඳපොළ තමයි භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ට්‍රෙෂරි බිල් මාකට්. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. රජයට අවශ්‍ය කෙටි කාලීන ණය දේශීය මුදලින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මූල්‍ය උපකරණය භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වේ. මෙම භාණ්ඩාගාර බිල්පත් විකිණීම හා මිලදී ගැනීම සිදුවන වෙළඳපොළ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ලෙස හඳුන්වන්න පුළුවන්. එමනම් මුලින්ම තේරුම් ගන්න ඕන අපි ට්‍රෙෂරි බිල් කියන්නේ මොකද්ද? භාණ්ඩාගාර බිල් කියන්නේ මොකද්ද? භාණ්ඩාගාර බිල් කියන්නේ රජයට මහජනයාගෙන් කෙටි කල ණය රැස් කිරීමේදී මහජනයා අතටපත් කිරීම සඳහා මහජනයාට විකිණීම සඳහා නිකුත් කරන මූල්‍ය උපකරණය. කෙටි කාලීන මූල්‍ය උපකරණය. නැත්නම් කෙටි කාලීන මූල්‍ය වත්කම. භාණ්ඩාර බිල් කියන්නේ. මාස 3න් 6න් 9න් අවුරුද්දෙන් වගේ කල් පිරෙන. උපරිම අවුරුද්දයි. තේරුණාද? එතකොට අන්නේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හා විකිණීම වෙනවා නම් මහජනතාව අත ඒ භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු සමස්තය තමයි මේ උප මුදල් වෙළඳපොළක් වශයෙන් සැලකන්නේ. අපි ඒකට කියනවා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලා. පැහැදිලිනේ? එතකොට මේ භාණ්ඩාගාර බිල් ගැන කියනකොට භාණ්ඩාගාර බිලක් කියන්නේ තර දැන් මේක කිව්වනේ ණයවර ලිපි විදේශ බැංකුවන කර ඒවත් එතකොට මුදල් වෙළඳපොළ උපකරණනේ. මුදල් වෙළඳපොළේ කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු ක්‍රියාත්මක කරන සක්‍රිය කරන උදා ගන්න මාධ්‍යයන් උපකරණ එන ඒවා මනි මාකට් ඉන්ස්ට්‍රුමන්ට්ස්. හරිද? ඒ වගේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේ නැමැති උප මුදල් වෙළඳපොළේ කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු සක්‍රිය කරන මාධ්‍ය තමයි මූල්‍ය උපකරණය තමයි භාණ්ඩාගාර බිල. එහෙනම් භාණ්ඩාගාර බිලත් මුදල් වෙළඳපොළ උපකරණයක් වෙනවා. මතක තියාගන්න ලංකාවේ මුදල් වෙළඳපොළේ ප්‍රභේද 4ක් තියෙනවනේ. ඔය ප්‍රභේද 4ෙම එක එක කෙටිකල් මූල්‍ය උපකරණ හුවමාරු වෙනවනේ. නැත්තම් මූල්‍ය ගනුදෙනු වෙන්නේ නැහනේ. ඒ මූල්‍ය උපකරණ වලින් වැඩිම කෙටිකල් මූල්‍ය සම්පාදනයක් සිදු කරන ප්‍රබලම මුදල් වෙළඳපොළ උපකරණය තමයි භාණ්ඩාගාර බිල්පත්. ඕක අතීතයේ කීප සැරයක්ම කෙටි ප්‍රශ්න වලට ඇහුවා. වාස්තික පෙපර් එකේ ඇහුවා. ලංකාවේ මුදල් වෙළඳපොළේ ප්‍රධානම මුදල් වෙළඳපොළ උපකරණය කියලා උත්තර 5ක් දෙනවා බහුවර්ණ ප්‍රශ්නයක් වශයෙන්. උත්තරේ භාණ්ඩාගාර බිල්. ඒක මහ බැංකුව සංඛ්‍යාත්මකව ගණනය කරන සෑම වර්ෂයකම
මුදල් ලංකාවේ විධිමත් මුදල් වෙළඳපොළ ඇතුලේ සිදුවන සමස්ත කෙටිකාලීන මූල්‍ය ගනුදෙනු ගත්තම එයින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් තරහයි. නිසා ප්‍රධානම මුදල් වෙළඳපොළ උපකරණය තමයි භාණ්ඩාගාර බිල. හරිද? මේකේ තියෙන ප්‍රභේද දෙකක්. හොඳට තේරුම් ගන්න. භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් ද්විතීයික වෙළඳපොළ. නැත්නම් මේක මාරු කරලා කියන්න පුළුවන්. ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. කිසි ප්‍රශ්නයක් නැහැ මාරු කරාට. ඒ මාරු කරපු අයිතියක් තියෙනවා. මේකට කියන්න පුළුවන් ප්‍රාථමික මම කෙටියෙන් දාන්නකෝ. කාලය තුරු වෙනකොට භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඒත් හරි. මේක ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඒත් හරි. එනම් ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ දෙකම හරි. නැත්නම් භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් ද්විතීයික වෙළඳපොළ. නමුත් වඩා කියවෙන්නේ මන් ලියපු ක්‍රමය. ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ප්‍රයිමරි ට්‍රෙෂරි බිල් මාකට්, සෙකන්ඩරි ට්‍රෙෂරි බිල් මාකට්. මන් ලියපු ක්‍රමය වඩා හොඳයි. අපේ කටවහරට හුරුයි. එතකොට භාණ්ඩාගාර බිල් ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික අලෙවිකරුවන්ට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම, භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ සැලකේ. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික අලෙවිකරුවන්ට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරනවානේ. ඒ අලෙවි කිරීම තමයි භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ ලෙස හඳුන්වන්නේ. ප්‍රාථමික වෙළඳපොළින් මිලටගත් භාණ්ඩාගාර බිල්පත් කල්පිරණ තෙක් තබා නොගෙන නැත්නම් කල්පිරීමට පෙර විකිණීම හා මිලදී ගැනීම සිදු වෙනවා නම් ඒක තමයි ද්විතීයික වෙළඳපොළ කියන්නේ. මම පැහැදිලි කරන්නම්. දැන් භාණ්ඩාගාරය නැත්නම් මහා භාණ්ඩාගාරය නැත්නම් මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මේක අපි කෙටියෙන් කියන්නේ මහා භාණ්ඩාගාරය. මහා භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව තමයි මේව නිකුත් භාණ්ඩාගාර බිල් නිකුත් කරන්නේ. භාණ්ඩාගාර බිල් කියන්නේ කෙටි කල් නැහැ උපකරණය. සාමාන්‍යයෙන් රුපියල් 100 එකකට තමයි බෙදන්නේ. හරිද? මහ බැංකුව මුලින්ම විකුණන්නේ මේක ප්‍රාථමික අලෙවිකරුවන්ටයි. මම පෙන්눔 කරන්නේ භාණ්ඩාගාර බිල්පත් වල භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු වල ගමන් මග පාත් එක. තේරුණාද? ප්‍රාථමික අලෙවිකරුව අපිට මීට පෙර පාඩම් පරිච්ඡේද අපි කතා කරා. ප්‍රාථමික අලෙවිකරුව කියන්නේ රජයේ සුරකුම්පත්. දැන් රජයේ සුරකුම්පත් කොම් භාණ්ඩාගාර බිල් විතරක් නෙවෙයි. භාණ්ඩාගාර බිල් තියෙනවා, භාණ්ඩාගාර බෙදුම් කර තියෙනවා, රුපියල් සුරකුම්පත් තියෙනවා. භාණ්ඩාගාර බිල් කෙටි කාලීන, භාණ්ඩාගාර බෙදුම් කර මැදි කාලීන අවුරුදු 3ක් අතර කල් පිරෙනවා. අවුරුදු 3කින් එහා දීර්ඝ කාලයකට පස්සේ කල් පිරෙනවා තමයි රුපියල් සුරකුම්පත් කියන්නේ. තුනටම පොදුවේ අපි කියනවා තුනටම පොදුවේ කියනවා රජයේ සුරකුම්පත්. ඒ තුනටම පොදු සංකල්පයේ නම තමයි අපි දීපු රජයේ සුරකුම්පත් ගවර්න්මන්ට් සිකියුරිටීස්. පැහැදිලිද? මේ එකක් කෙටි කලින්. ඒතර මහ බැංකුව තමයි භාණ්ඩාගාරයේ වෙනුවෙන් නියෝජ්‍යායතන සේවයක් වශයෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණන්නේ. විකුණන්නේ මුලින්ම කාටද? ප්‍රාථමික අලෙවිකරුවන්ට. ඒ කියන්නේ බලයලත් වාණිජ්‍ය බැංකු සහ බලයලත් ප්‍රාථමික වෙළඳ සංගම් කියලා જાතියක් තියෙන. ඒ දෙගොල්ලන්ට විතර තමයි ප්‍රාථමික අලෙවිකරුවෝ කියන්නේ. අපිට මිලදී ගන්න බෑ. මේගොල්ලෝ මිලදී අරගෙන මේගොල්ලෝ තමයි විකුණන්නේ කාටද? මහජනයාට. මහජනයාට විකුණනවා. එහෙනම් මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ හරිය තියෙන්නේ මොකද්ද? ප්‍රාථමික වෙළඳපොළ. ඇයි මහ බැංකුව නිකුත් කරන මුල්ම අවස්ථාවේදී මිලදී ගන්න ප්‍රාථමික අලෙවිකරුවෝ. එහෙනම් මහ බැංකුව විකුණුම්කරු, ප්‍රාථමික අලෙවිකරුවන් ගැනුම්කරු, භාණ්ඩාගාර බිල් ගනුදෙනු සිදු වුණා. ඒක මොකද්ද? ප්‍රයිමරි මාකට්. ඒගොල්ලෝ මහජනයාට විකුණනවා. ඒකත් ප්‍රයිමරි තමයි. ඒ කියන්නේ මෙහෙමයි දැන් මීට පෙර වසර 20කට වගේ උඩදී වෙනකම මහජනතාවන අපිට මහජනතාව වශයෙන් අපිට කෙලිම මහ බැංකුව ගන්න පුළුවන්.
නමුත් ඒක වඩා විධිමත්ව පහසුවෙන් කාර්යක්ෂම කරන්න තමයි මේ වගේ අතරමැදි වියන් වශයෙන් ප්‍රාථමික අලුකරු නම් කරේ. එහෙනම් අපි තමයි මිලදී ගන්නේ. අප වෙනුවෙන් මේ මිලදී ගැනීම පළමුව මහ බැංකුව මේගොල්ලෝ කරලා අපිට විකුණනවා. මේ දෙකම ප්‍රාථමිකයි. මෙන්න මේ මහජනතාව අත දැන් මෙතන මහජනතාව ඉන්නවනේ. තේරුණාද? මෙන්න මේ මහජනතාව අත මෙයාලග තියෙන භාණ්ඩාගාර බිල් මෙයාට විකුණනවා. මෙයාගේ එක මෙයාට විකුණනවා. ආයි මෙයාගේ එක මෙයාට විකුණනවා. නැවත මෙයාගේ එක මෙයාට විකුණනවා. ආයි මෙයාගේ එක මෙයාට විකුණනවා. එහෙම වුණොත් තමයි යන්න ද්විතීයික වෙළඳපොළ ඇති වෙන්නේ. ද්විතීයික වෙළඳපොළ ඇති වෙන්නේ එතකොටයි. අද මම ළඟ තියෙන කියන්නේ මට මාසතු කියන්නේ මම භාණ්ඩාගාර බිල් ප්‍රමාණයක් මිලදී අරගෙන රජයට නැසෙපුවා. ඒක මට ලැබී යුතු වත්කම. ඒ මගේ ලැබී යුතු භාණ්ඩාගාර බිල් වත්කම මට පුළුවන් අද ඔබට විකුණන්න. අන්න ඒක තමයි සෙකන්ඩරි මාකට් කියන්නේ. ද්විතීයික වෙළඳපොළ කියන්නේ. තේරුණාද? ඊට පස්සේ ඔබට පුළුවන් තවත් කෙනෙකුට විකුණන්න. ඒකත් සෙකන්ඩරි මාකට්. ආයි නැවත මට සල්ලි ටිකක් හම්බ වෙච්ච නිසා මාස දෙකකට විතර පස්සේ මම ඔබෙන් ආයි මිලදී ගන්නවා. ඒත් ද්විතීයිකයි. ඒකයි මේ කිව්වේ මහජනතාවත විකිනෙන්න ඕනේ. විකිනෙන්නේ නැත්තම් ද්විතීයික වෙළඳපොළක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? විකිනෙන්නේ නැත්තම් ප්‍රයිමරි මාකට් එක විතරයි. ඕක තමයි භාණ්ඩාගාර බිල්පත් වල සාමාන්‍ය ගනුදෙනු වල ගමන් මග. ප්‍රයිමරි මාකට්, සෙකන්ඩරි මාකට්. දැන් මෙහෙම ඇතිවන භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේදී ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ලෙස සලකන්නේ මේ දෙකෙන් ප්‍රාථමික වෙළඳපොළ නොවේ ද්විතීයික වෙළඳපොළ පමණයි. මෙතනදී මතුවන වෙළඳපොළ විතරයි මුදල් වෙළඳපොළේ උපේකකයක් වශයෙන් සලකන්නේ. අරක සලකන්නේ නැහැ. තේරුණාද? දැන් මට ඕකට උත්තර තියෙනවා. නමුත් මං දිගු කලක් කනස්සල්ලෙන් හිටියේ ඇයි මේ වගේ ප්‍රශ්නයක භාගයට අහන්නේ නැත්තේ කියලා. දැන් මම ටිකක් විශ්ම කර්ම වැඩ කරපු කෙනෙක්. බයනතු කියනවා දැන් ඉතින් ඒ දැන් ඒ කන්ට්‍රෝලින් චීෆ්ලා නැති නිසා එක දිගට වසර 14ක් ව්‍යාපාරද්දනේ ප්‍රශ්න පත්‍රයේ සම්පාදනය කරමින් හිටිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මගේ ගුරුවරයා. ඉතින් යාගේ සර් හමුවිච්චලා මං කිව්වා ඒ සර් මෙන්න මේ බලන්න මේ වගේ ප්‍රශ්න බලන්න කවදාකවත් අහන්නේ හැමදාම අහන්නේ මේ සරල ප්‍රශ්න ද්විතීයික භාණ්ඩාර බිල්පත් වෙළඳපොළ නිර්වචනය කරන මොනවද මේ වගේ දෙයක් අහන්න කියලා. පස්සේ ආ හකාගල hina වුණා. කිව්වා මේ සැරේ පේපර් එක බලන්න ඕක කියලා. කොහොමද ඒ වන විටත් එයා ප්‍රශ්නේ දාලා. එයා කිව්ව එක. දැන් මේ වාකින් නිසා නේ කියන්නේ මම ඕක ප්‍රශ්න දාලා කො තියෙන්නේ. මම කිව්ව වචන වලින් නැතුව වෙන විදියකට ඒකම තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ දෙපාරක්ම ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ? මහ බැංකුව මතක දෙන මේ ප්‍රශ්නේ කවුරුත් කළ දෙන්නේ නැහැ අවුරුද්ද. ඒකයි මම කිව්ව විශ්ම කරමඩ කියලා. මම හිතනකොට සර්ුත් හිතලා. සර් හිතුවන් පස්සේ මම ඒක හිතලා එක්ක මම හිතුවන් පස්සේ සර් හිතලා දෙකෙන් එකක් වෙලා තියෙන්නේ. තේරෙනවද මේ නොකිය කියන එක? හරි. එතකොට මහ බැංකුව මුදල් වෙළඳපොළ උපේකකයක් ලෙස සලකන්නේ ප්‍රයිමරි මාකට් එක නෙවෙයි සෙකන්ඩරි මාකට් එක පමණයි. ඒ ඇයි? ඔන්න ඕක හොඳ ප්‍රශ්නයක් නැවතත් අහන්න පුළුවන්. දැන් ගුරුවත් පොතේ අපර කියලා දෙන්න කියලා නෑ. නමුත් කියලා දෙන්න නැතුණාට ඇහුවානේ. කලින් ඇහුවා ඒ සර් ඉන්න කාලේ ඇහුවා. ඒ සර් ගියන් පස්සේ ඇහුවේ නෑ. නැවතත් අහන්න පුළුවන්. දැන් ඉන්න කන්ට්‍රෝල් චීෆ්ට තෝ ගැන අවබෝධයක් තියෙනවනේ. මහ බැංකුව මුදල් වෙළඳපොළ උපේකකයක් වශයෙන් ඇයි ප්‍රයිමරි මාකට් එක නොසලකා සෙකන්ඩරි මාකට් එක විතර සලකන්නේ? හේතු දෙකක් නිසා. හොඳට මතක තියාගන්න. හේතු දෙකක්. මොනම එක ලියන්න ඕගොල්ලෝ තේරෙන්නේ. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳ පොළ පමණක් මුදල් වෙළඳ පොළ උපේකකයක් ලෙස සැලකීමට හේතු ඔන්න පැහැදිලිවම ලිව්වා. අනුමාන විභාග ප්‍රශ්නයක් විතරලා මේගොල්ලෝට ගන්නකො. ප්‍රාථමික වෙළඳපොළ නොවේ ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ විතරයි මුදල් වෙළඳපොළ උපේකකයක් වශයෙන් මහ බැංකුව සලකන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. මොකක්ද හේතු දෙක? එකක් තමයි
දැන් සාමාන්‍යයෙන් වෙළඳ පොලක් කිව්වම වෙළඳ පොලේ ගනුදෙනු කළ හැක්කේ එක්කෙනෙකුටද විශාල පිරිසකටද? මොකද උත්තරේ? සාමාන්‍ය ඕනම වෙළඳ පොලක් අපි උපකල්පනය කළොත් වෙළඳ පොලක මිලදී ගත හැක්කේ ගනුදෙනු කළ හැක්කේ එක්කෙනෙකුට විතරද කීප දෙනෙකුට? කීප දෙනෙකුට. රාශියකට. එහෙමනේ වෙන්නේ. එක්කෙනෙකුට දෙන්නෙකුට ඒකපාර්ශ්වීය ද්විපාර්ශ්වීය වෙන්න බෑනේ. පාර්ශ්වයන් බහුතරයක් ඉන්නවා. හරිද? දැන් ප්‍රයිමරි මාකට් එකේදී කෙටිකල් මූල්‍ය සම්පාදනයක් වෙන්නේ රජයටයි. ඇයි? භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව විකුණනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මහ බැංකුව මාර්ගයෙන් රජයට මූල්‍ය සම්පාදනය වෙනවා. වෙන කාටවත් සම්පාදනය වෙන්නේ නැහැනේ. අනිකව මිලදී ගත හැක්කෙත් හැමෝටම අපිට ගන්න බෑනේ. ප්‍රාථමික කලව කරන්න පමණයි. වෙළඳ පොලක් වෙන්න එහෙම බෑ. වෙළඳ පොලක් වෙන්න ඕනම කෙනෙකුට විකුණන්නත් ඕනම කෙනෙකුට මිලදී ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව තියෙන්නේ සෙකන්ඩරි මාකට් එකේ විතරයි. අන්නේ නිසා තමයි මේ මුදල් වෙළඳ පොලේ උප වෙළඳ පොලක් වශයෙන් ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳ පොල පමණක් සලකන්නේ. ඇයි? ඒ තුල විවිධ පාර්ශවයන්ට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නත් විකුණන්න පුළුවන්. මිලදී ගැනීමෙන් කෙටිකල් මුල්ල සපයා දෙනවා. විකිණීමෙන් කෙටිකල් මුල්ල සපයා ගන්න. දැන් මම රුපියල් ලක්ෂයක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා කියන්නේ මම කෙටි කාලින ලක්ෂයක් සපයලා දෙනවා රජයට. මම සතු භාණ්ඩාගාර බිල්පත් මම කාට හරි විකුණනවා. මට රජයේ ලැබෙන සල්ලි මම එයාගෙන් ගන්නවා. එහෙනම් විකුණනවා කියන්නේ මට කෙටිකල් මූල්‍ය සම්පාදනය කර ගැනීම. තේරෙනවද? ඒ වගේ සෙකන්ඩරි මාකට් එකේ ඕනම කෙනෙකුට Taman සතු භාබිල් කාට හරි විකුණන්න පුළුවන්. විකුණලා සල්ලි කරගෙන තමන්ට මූල්‍ය සම්පාදනය කරගත්තා වෙන්න පුළුවන්. එහෙනම් ඕනම කෙනෙකුට ඒක කරන්න පුළුවන් නිසා ඒක තමයි මුදල් වෙළඳ පොලේ උප ඒකකයක් වශයෙන් පිළිගන්නේ. මොකද්ද? ඕනෑම පාර්ශවයකට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට හෝ අලෙවි කිරීමට හැකි නිසා. හරිනේ. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි රජයට කෙටිකල් මූල්‍ය සපයා දෙන. හොඳට අහගන්න. රජයට කෙටිකල් මූල්‍ය සපයා දෙන ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ පවා බිහි වෙන්නේ සෙකන්ඩරි මාකට් එක නිසායි. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ නිසායි. තේරුම් ගන්න එක කටපාඩම් කරන්න බෑ. කටපාඩම් කරන්න හිතන්නවත් එපා. ඒක කටපාඩම් කරන්නම උගන්වලා නැහැ කවදාකවත්. දැන් රජයට කෙටිකාලීන ණය සපය ගන්නනේ මහ බැංකුව රජයේ වෙනුවෙන් නැත්නම් භාණ්ඩාගාරය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණන්නේ. එහෙනම් විකුණන්නේ කාටද? ප්‍රාථමික කල විකුණන්න. රජයේ වෙනුවෙන් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් විකුණන ප්‍රාථමික කල විකරුවන්ට. එමගින් ප්‍රාථමික කල විකරුවන් සතු ඒ කියන්නේ වාණිජ බැංකු සහ බලයලත් ප්‍රාථමික වෙළඳ සංගම් සතු තියෙන අතිරික්ත මුදල් රජයට ණය වශයෙන් එනවා. රජයට කෙටිකල් මූල්‍ය සම්පාදනය වෙනවා. එහෙනම් එතනදී වෙන කාටවත් මූල්‍ය සම්පාදනයක් වෙනවද? නෑ. රජයට පමණයි. රජයට පමණයිනේ. එතකොට දැන් වාණිජ බැංකු සහ බලයලත් නැත්නම් අවසරලත් ප්‍රාථමික වෙළඳ සංගම් කැමැතිද තමන් සතු මුදල් ඒ භාණ්ඩාගාර බිල් වල හිර කරලා බලන් ඉන්න? එහෙම කැමති නෑ. කිසි කෙනෙක් කැමති නෑ තමන්ගේ මුදල් එකම තන පල් වෙනව දකින්න, හිර වෙනව දකින්න කැමති නෑ. ඒ ප්‍රාථමික අලෙවිකරුවෝ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නේ ඒගොල්ලෝ දන්නවා, විශ්වාසයක් තියෙනවා ඒගොල්ලන්ට මේවා අපිට මහජනයට විකුණන්න පුළුවන්. මහජනයා තමයි ඉන්නේ මොකේද? සෙකන්ඩරි මාකට් එකේ ඉන්නේ මහජනයා. එහෙමනම් මහජනතාව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නේ නැහැ කියලා දන්නව නම් ප්‍රාථමික අලෙවිකරුවෝ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නෙත් නැහැ. එතකොට රජයට කෙටිකල් ණය සම්පාදනයක් වෙන්නේ නැහැ. එහෙනම් රජයට කෙටිකල් අරමුදල් සපයා දෙන ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ පවා බිහි වෙන්නේ මොකක් නිසාද? ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ නිසායි. එහෙනම් රජයට අරමුදල් සපයා දෙන ප්‍රයිමරි මාකට් එක මේ සෙකන්ඩරි මාකට් එක නිසා බිහි වෙන නිසාම එහෙනම්
මහ බැංකුව මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළ වශයෙන් සලකන්නේ ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ පමණයි කියන එක ඔලුව තියාගන්න. හරිද? එහෙනම් රජයට කෙටිකල් මූල්‍ය සපයා දෙන ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කමාදාන වෙළඳපොළ ද්විතීයික භාණ්ඩාගාර බිල් වෙළඳපොළ තුලින් නැත්නම් වෙළඳපොළ නිසා එක්ක වෙළඳපොළ නිසා නැත්නම් වෙළඳපොළ තුලින් බිහිවන නිසා තේරුණාද? ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළක් හෙවත් මහජනතාව අත භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු වන ස්වභාවයක් දකින්න නැත්නම් කවුරුත් මේ මිලදී ගන්නෑ. ප්‍රාථමික අල්විකරු මිලදී ගන්නේ නැගන්න නැත රජයට කෙටිකල් නැහැ. එහෙනම් රජයට කෙටිකල් නැහැ සපයන ප්‍රයිමරි මාකට් එක සෙකන්ඩරි මාකට් එක නිසා ඇති වෙනවා. අනික සෙකන්ඩරි මාකට් එක තුල ඕනම කෙනෙකුට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න විකුණන්න පුළුවන්. එහෙම විකුණා ගැනීමෙන් කෙටිකල් මූල්‍ය සපය ගන්න පුළුවන්. අන්න ඒ නිසා මහ බැංකුව මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළක් වශයෙන් සලකන්නේ ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ පමණයි. මම මේ පෙන්නුවේ වැඩි දුර එකක්. මේක අහක දාන්න එපා. මේක විභාගයට අහන්න පුළුවන්. සිලබස් එකේ තියෙනවා ගුරුවත් පොතේ විශේෂයෙන් අපට උගන්වන්න කියලා නෑනේ. ගුරුවරු උගන්වන්නේ නෑ. ගුරුවරුන්ගේ මග හැරෙනවා. ඉතින් උගන්වන්න අවශ්‍ය නෑනේ. නමුත් අහනවා. මං කිව්වා ඉස්සෙල්ලා හිටපු කන්ට්‍රෝල් චීෆ් ඉන්නකල් තුන් පාරක් ඇහුවා. හරිද? රයිට්. ඒතර අපි දැන් මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළයි කතා කරමින් හිටියේ. එකක් තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කරා. අනිත් එක දේශීය විදේශ විනිමය වෙළඳපොළ කළා. අනිත් එක භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඒකෙත් අපි කිව්වා මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළ වශයෙන් සලකන්නේ ද්විතීයික වෙළඳපොළ. එහෙනම් ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ විස්තරාත්මකව කතා කරා. තුනක් කරා. මතකයිනේ? රයිට්. එතකොට මෙතින් භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ හඳුන්වලා දීලා අපි ඒක ප්‍රභේදයක කතා කරා. භාණ්ඩාගාර බිල්පත් ද්විතීයික වෙළඳපොළ. එහෙනම් ප්‍රාථමික වෙළඳපොළෙන් මිලටගත් භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන තෙක් තබා නොගෙන නැත්නම් කල් පිරීමට පෙර මහජනතාව කියලා නෑ. ඒක අදහස ඒකයි. මහජනතාවත විකිණීම හා මිලදී ගැනීම සිදු වෙන වෙළඳපොළ තමයි සෙකන්ඩරි මාකට් කියලා කියන්නේ. ඇත්තටම මෙන්න මෙය තමයි මුදල් වෙළඳපොලේ උප ඒකකයක් ලෙස සලකනු ලබන්නේ මෙම ඒකකය පමණි. මම උතරත් ඔන්න මෙන්ෂන් කළා. හරිද? ඒකට හේතු දෙක අපි කිව්වා. ඕනම කෙනෙකුට මේ තුල භාණ්ඩාගාර බිල්පත් කාට හරි විකුණලා කෙටිකල් මුළු සපය ගන්න පුළුවන්. අනික රජයට කෙටිකල් අරමුදල සපයා දෙන ප්‍රයිමරි මාකට් එක පවා බිහි වෙන්නේ ද්විතීයික වෙළඳපොළ නිසායි. ඒ නිසා තමයි මේක මුදල් වෙළඳපොලේ උප ඒකකයක් වශයෙන් ගන්න එකයි. ඒ නිසා මුදල් වෙළඳපොළ උප ඒකක නම් කරන්න කිව්වොත් ඔබ ලියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, දේශීය විදේශී වෙළඳපොළ, ඊළඟ එක වාණිජ පත්‍රිකා වෙළඳපොළ. මේකෙදී ඉතින් භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කිව්වොත් මෙතෙක් ලකුණු දුන්නා. නමුත් හරිම ක්‍රමයකට නෙවෙයි ලකුණු දෙන්න ඕනේ. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන එකට ලකුණු දෙන්න ඕනේ. පැහැදිලිනේ? හතරවෙනි එක වාණිජ පත්‍රිකා වෙළඳපොළ. කමර්ෂියල් පේපර් මාකට්. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. මේ කියන්නේ වාණිජ පත්‍රිකා වෙළඳාම් වන වෙළඳපොළ. මොකක්ද වාණිජ පත්‍රිකා කියන්නේ? කමර්ෂියල් පේපර් කියන්නේ. වාණිජ පත්‍රිකා කියන්නේ ලංකාවේ දීප්තිමත් නැත්නම් කීර්තිමත් සමාගම්, විශේෂයෙන්ම පොදු සමාගම්
මහජනයාගෙන් කෙටිකල් ණය ලබා ගැනීමට මහජනයා වෙත නිකුත් කරන කෙටිකාලීන මූල්‍ය උපකරණයක්. ඒක ගනුදෙනු කළ හැකි negotiable instrument එකක්. මේව සාමාන්‍යයෙන් මාස 3න් 6න් උපරිම අවුරුද්දෙන් කල්පිරෙනවා. හරිනේ. එහෙනම් රටේ කීර්තිමත් පොදු සමාගම් මහජනයාගෙන් කෙටිකල් ණය රැස් කිරීම පිණිස මහජනයා වෙත විකුණන මහජනයා වෙත නිකුත් කරන මූල්‍යවත්කම නැත්නම් මූල්‍ය උපකරණය තමයි වාණිජ පත්‍රිකා කියන්නේ. හරිනේ. පොදු පෞද්ගලිකංශයේ සමාගමක් මහජනයාගෙන් කෙටිකල් ණය ගන්නේ වාණිජ පත්‍රිකා නිකුත් කිරීම. වාණිජ පත්‍රිකා විකිණීම තුලින්. රජයක් නැත්නම් භාණ්ඩාගාරය මහජනයාගෙන් කෙටිකල් ණය ලබා ගන්නේ භාණ්ඩාගාර බිල් විකිණීම. දෙකම කෙටිකල්. මම ඔය දෙපැත්තක් පෙන්නු තේරුණාද? රජයට කෙටිකල් අරමුදල් සපයා දෙන්නේ භාණ්ඩාගාර බිල් විකිණීම මගින්. කීර්තිමත් පොදු සමාගම් කෙටිකල් අරමුදල් සපයගන්නේ මහජනයට වාණිජ පත්‍රිකා විකිණීම වෙනකයි වෙනස. සමාගම් තම කෙටිකාලීන ද්‍රව්‍යශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිකුත් කරනු ලබන පත්‍රිකා විශේෂයේ වාණිජ පත්‍රිකා ලෙස හඳුන්වන්නේ. හරිනේ. සමාගම් කෙටිකාලීන ද්‍රව්‍යශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිකුත් කරනු ලබන පත්‍රිකා නැත්නම් මූල්‍ය උපකරණ. මේ පත්‍රිකා කියන පුරුදු වෙන මූල්‍ය උපකරණ. මූල්‍ය උපකරණ. විශේෂයේ වාණිජ පත්‍රිකා ලෙස හැඳින්වේ. වාණිජ පත්‍රිකා විකිණීම මිලදී ගැනීම සිදුවන වෙළඳපොළ වාණිජ පත්‍රිකා වෙළඳපොළ ලෙස හැඳින්වේ. එහෙනම් ඒකිනුත් මම අවුරුද්දකින් කල්පිරන වාණිජ පත්‍රිකා ගන්නවා ලක්ෂ 50ක. මාස 3ක් ගිය තැන මට සල්ලි හදිසියක් වෙනවා. ද්‍රව්‍යශීලතා ගැටලුවක් ඇති වෙනවා. දැන් මට ඒ වාණිජ පත්‍රිකා මිලදී අර මම ණය සැපියු ආයතනෙන් ඉල්ලන්න බෑනේ. ඒගොල්ලෝ දෙන අවුරුද්දට පස්සේ. එහෙනම් මට පුළුවන් ඔබට විකුණන්න. ඔයෙන් සල්ලි ගන්න පුළුවන්. ඔබට පුළුවන් තව කාට හරි විකුණන්න. ඒ වගේ එකිනෙකාට අතිනත පවරමින් විකුණමින් එකිනෙකාට මේ වාණිජ පත්‍රිකා ඔස්සේ කෙටිකල් මූල්‍ය සම්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා ඒකත් වැටෙනවා මනි මාකට් එක සබ් මාකට් එකක් වශයෙන්. පැහැදිලිද? එහෙනම් ඔන්න විධිමත් මුදල් වෙළඳපොලේ උප වෙළඳපොළ අපි හතරම කිව්වා. මොනවද හතර? අන්තර් බැංකු ඒකෂණ ණය වෙළඳපොළ, දේශීය විදේශීය විනිමය වෙළඳපොළ, ඒත් එක්කම ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, ඒත් එක්කම වාණිජ පත්‍රිකා වෙළඳපොළ. ඔය හතරෙන් තමයි මනි මාකට් එක සංයුතිය හැදෙන්නේ. පැහැදිලිද? අපි ඊළඟට බලමු මුදල් වෙළඳපොළට සම්බන්ධ පාර්ශවයන්. අපි මෙතෙක් කතා කරු උප වෙළඳපොළ හතරෙන් සමන්විත මුදල් වෙළඳපොළ තුල ප්‍රධාන පාර්ශව කීපයක් ක්‍රියාත්මක වෙනවා. එක පාර්ශවයක් කවුද? මුදල් වෙළඳපොළක පාර්ශව. එක්කෙනෙක් කෙටිකල් මූල්‍ය සම්පාදකයෝ අනිත් එක කෙටිකල් මූල්‍ය ගැනුම් කරුච්චරයි. ওই දෙකට මූලිකවම වෙන්නේ කෙටිකල් මූල්‍ය සම්පාදකයෝ අනික කෙටිකල් මූල්‍ය ගැනුම් කරුවෝ. හරිද? ඒතර කෙටිකල් මූල්‍ය සම්පාදකයෙක් කොම එක බැංකුවක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, ආයතනයක් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු අපි බැංකුවකින් කෙටිකල් ණයක් අයිරා ණයක් ගන්නවා කියලා. ඒකත් මනි මාකට්නේ. ඒතර මූල්‍ය සම්පාදකයෙක් කවුද? බැංකුව. අයිරාව ගත්තේ පුද්ගලයෙක් මම. නැත්නම් ව්‍යාපාරයක්. තේරුණාද? ඒ වගේම අපි හිතමු භාණ්ඩාගාර බිල්පත් මගෙන් ඔබ මිලදී ගන්නවා. මා සතු භාණ්ඩාගාර බිල්පත් මගෙන් මිලදී ගැනීම නිසා ඔබෙන් මට මුදල් ලැබෙනවා. එහෙනම් මට මුදල් සම්පාදනය කර දුන්නේ බැංකුවද? නැහැ. ඔබ පුද්ගලයෙක්. ඒකම කිව්වේ මූල්‍ය සම්පාදකකම් පුද්ගලෝ වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, බැංකුව වෙන්න පුළුවන්. කෙටිකල් මූල්‍ය ගැනුම් කරෝ කියොමත් එහෙමයි, පුද්ගලෝ වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, බැංකුව වෙන්න පුළුවන්. මූලිකව ඔය දෙන්නනේ. එහෙනම් එක ලියන්න ඕනේ කෙටිකල් මූල්‍ය සපයන්න නැත්නම් සම්පාදකයි. දෙක කෙටිකල් මූල්‍ය ගැනුම් කරුවන්. තුන්වෙනි එකකුත් තියෙනවා. ඒ කවුද? ඒ තමයි මුදල් තැරැව්කාර සමාගම්. මනි බ්‍රෝකින් ඉන්ස්ටිටියුට්ස් නැත්තම් මුදල් තැරැව්කාර ආයතන නැත්තම් මුදල් තැරැව්කාර සමාගම්. හේතුව දැන් මුදල් වෙළඳපොලේ සෑම උප වෙළඳපොලකම කෙටිකල් මුදල් අතිරික්තතා තියෙන්නේ කවුරු ළඟද? කෙටිකල් මූල්‍ය උණතා තියෙන්නේ කාටද කියලා
හඳුනාගෙන මේ දෙපාර්ශවය අතර මූල්‍ය ගනුදෙනු සම්බන්ධීකරණයක් කළොත් තමයි කෙටිකල් මූල්‍ය ගනුදෙනු වෙන්නේ. හෙවත් මනි මාකට් එකක් බිහි වෙන්නේ. ඒ දේ කරන්න අතරමැදි ඕනේ. ඒ අතරමැදි තමයි මේ කියන්නේ. එහෙනම් මුදල් වෙළඳපොළක් හුදකලා වෙන්නේ නැහැ. හුදකලාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මම බැංකුව අපි අන්තර් බැංකු එක්ෂණ වෙළඳපොළ හිතන්නකෝ. අන්තර් බැංකු එක්ෂණ වෙළඳපොළ නම් මමත් බැංකුවක් ඔබත් බැංකුවක්. මම ළඟ කෙටිකල් අර මුදල් අතිරික්තයක් තියෙනවා. ඔබ ළඟ ඌනතාවයක් තියෙනවා. ඔබට සල්ලි ඕන ණය ඕනේ. ඔබ දන්නේ නැහැ මම ළඟ අතිරික්තයක් තියෙන බව. මම දන්නේ නැහැ ඔබට කෙටිකල් මූල්‍ය ඌනතාවයක් තියෙන බව. තේරෙනවද? එහෙනම් අපි දෙගොල්ලෝ අතර මනි මාකට් එකක් ඇති වෙන්නේ. අපි දෙගොල්ලෝ අතර මනි මාකට් එක ජනනය කරන්නේ ක්‍රියේට් කරන්නේ කවුද? අන්න මුදල් තරවුකාර සමාගම්. මුදල් තරවුකාර සමාගම් වල දෛනික අනිවාර්ය කාර්යයන් තමයි කෙටිකල් මූල්‍ය අතිරික්තත ඇති පාර්ශවයන් හඳුනා ගැනීම, කෙටිකල් මුදල් ඌනත ඇති අය හඳුනා ගැනීම සහ ඒ දෙගොල්ලෝ අතර මූල්‍ය ගනුදෙනුවක් තුළින් එම මූල්‍ය ඌනතා බැහැර කිරීමට සහාය වීම. ඒ දෙපක්ෂ සම්බන්ධීකරණය කිරීම. ඒ තේරෙනවා. එහෙනම් මුදල් වෙළඳපොළක ඇත්තටම මුදල් වෙළඳපොළට කියන එකට ජීවය දෙන මූලාශ්‍රය තමයි මුදල් තරවුකාර ආයතන. මුදල් තරවුකාර ආයතන සක්‍රිය නොවුණා නම් මේ උපවෙළඳපොළ හතරෙම කිසිදු කෙටිකල් මූල්‍ය ගනුදෙනුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මනි මාකට් එකකුත් නැහැ. එහෙනම් මුදල් වෙළඳපොළේ වැදගත්ම කාර්යභාරයක් ඉෂ්ට කරන ප්‍රබලම සාධකයක් තමයි මුදල් තරවුකාර ආයතන. තුන්වෙනි එක තමයි මුදල් තරවුකාර ආයතන නැත්නම් සමාගම්. හරිනේ. මේ වගේ ප්‍රධාන පක්ෂ තුනක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මුදල් වෙළඳපොළ උපකරණ money market instruments මුදල් වෙළඳපොළ උපකරණ කියන්නේ මොකද්ද? දැන් මුදල් වෙළඳපොළේ උපවෙළඳපොළ හතරක්නේ. මතකයිනේ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, දේශීය විදේශීය විනිමය වෙළඳපොළ, ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ. මේ හතරෙම කෙටිකල් මූල්‍ය ගනුදෙනු සක්‍රිය කරන්නට එකිනෙකා අතර හෝමාරු වන මූල්‍යවත්කම් හෙවත් කෙටිකල් මූල්‍ය උපකරණ තමයි මුදල් වෙළඳපොළ උපකරණ කියන්නේ. කට වචනෙට කවුරුත් කෙටිකල් නෑත් දෙන්නේ නෑනේ. එහෙනම් ඒක වෙන්න ඕනේ කිසියම් විධිමත් ලෙස හෝමාරු කළ හැකි මූල්‍යවත්කම් හෙවත් මූල්‍ය උපකරණ හරහා. ඒව තමයි මුදල් වෙළඳපොළ උපකරණ කියන්නේ. එහෙමනම් අපි ටිකක් කිව්වොත් මේක මුදල් වෙළඳපොළ තුල කෙටිකල් මූල්‍ය ගනුදෙනු ඉටු කිරීම පිණිස එකිනෙකා අත හුවමාරු වන මූල්‍යවත්කම් හෙවත් මූල්‍ය උපකරණයන්ය. තේරුණානේ? මොනවද? උදාහරණ වශයෙන් එක භාණ්ඩාගාර බිල්පත් දෙක භාණ්ඩාගාර බිල්පත් ක්‍රියාත්මක වෙන්නේ මොන වෙළඳපොළේද? මතක තියෙන මේක ප්‍රධානම උපකරණය කියලා. හරිද? මේක තමයි ප්‍රධානම උපකරණය.
ප්‍රධානම උපකරණ කියලා මතක තියාගන්න නෝට් කරගන්න. මොකද ලංකාවේ මනී මාකට් එක තුල දිනකදී සතියකදී මාසකදී එක්ක යම් පීරියඩ් එකක් යම් කාල පරිච්ඡේදයක් තුල නිර්මාණය වූ මූල්‍ය ගනුදෙනු සමස්තයෙන් වැඩිම මූල්‍ය ගනුදෙනු ප්‍රමාණයක් බිහි කරලා වැඩිම කෙටිකල් මූල්‍ය සම්පාදනය කර දෙන දායක උනේ භාණ්ඩාගාර බිල්. ඒ නිසා තමයි අංක 1 ප්‍රධානම මුදල් වෙළඳපොළ උපකරණ වෙන්නේ භාණ්ඩාගාර බිල්පත්. ඒක හුවමාරු වෙන්නේ මොන වෙළඳපොළේද කියලා මතකයිනේ. ඒක හුවමාරු වෙන වෙළඳපොළ මොකද්ද? ද්විතීයික භාණ්ඩාගාර බිල් වෙළඳපොළ තුල. ඒකත් විභාගයට අහනවනේ. ලංකාවේ විධිමත් මුදල් වෙළඳපොළ අයත්වන උප වෙළඳපොළ නම් කරන්න. එක් වෙළඳපොළ තුල භාවිතා වන මුදල් වෙළඳපොළ උපකරණ නම් කරන්න කිව්වොත් අපිට මේක ලියන්න පුළුවන් වෙනවා. එහෙනම් ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේ හුවමාරු වෙන්නේ භාණ්ඩාගාර බිල්පත්. හරිනේ. දෙවැනි එක උදාහරණ දෙක ණයවර ලිපි. විදේශ බැංකු අනකර තව ජාත්‍යන්තර මුදල් ඇනවුම් මේ තුනම භාවිතා වෙනවා. මේ තුනම ක්‍රියාත්මක වෙන්නේ කොහේද? දේශීය විදේශීය විනිමය වෙළඳපොළ තුල. එහෙමත් මතක තියාගන්න. නිකන් මුදල් වෙළඳපොළ උපකරණ කියලා මතක තියාගන්න නැතුව එකක් භාණ්ඩාගාර බිල් ප්‍රධානම උපකරණ, ඒක ද්විතීයික බාබිල් වෙළඳපොළේ. ඒක ද්විතීයික බාබිල් වෙළඳපොළේ. බාබිල් කියන්නේ මොකද්ද? භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේ. අනිත් එක ණයවර ලිපි, විදේශ බැංකුව අනකර, ජාත්‍යන්තර මුදල් ඇනවුම් ආදී. ඒවා තව උන්න පුළුවන් ජාත්‍යන්තර චෙක්පත්. ඒ වගේ උපකරණ භාවිතා වෙන්නේ කොහෙද? දේශීය විදේශීය විනිමය වෙළඳපොළ තුල. දෙකයි. තුන්වෙනි එක තමයි වාණිජ පත්‍රිකා. තුන්වෙනි එක තමයි වාණිජ පත්‍රිකා. මේක ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? මේක හුවමාරු වෙන්නේ කොහෙද? වාණිජ පත්‍රිකා වෙළඳපොළ තුල. ඔය වගේ ප්‍රධාන මුදල් වෙළඳපොළ උපකරණ කීපයක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත්, ණයවර ලිපි, විදේශ බැංකු අනකර, ජාත්‍යන්තර මුදල් ඇනවුම්, වාණිජ පත්‍රිකා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ප්‍රාග්ධන වෙළඳපොළ, කැපිටල් මාකට්. මූල්‍ය වෙළඳපොළේ ප්‍රභේද දෙක. එකක් මුදල් වෙළඳපොළ, දෙවෙනි කොටස ප්‍රාග්ධන වෙළඳපොළ. මේ දෙකේ එකතුව තමයි ෆයිනෑන්ස් මාකට් කියන්නේ. අපි ඉස්සෙල්ලා මේක පැහැදිලි කරා. වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල්පිරෙන මූල්‍ය උපකරණ ගනුදෙනු සිදුවන වෙළඳපොළ මේ නමින් හඳුන්වයි. වසරකට වැඩි දිගු කලක් තිස්සේ දිගු කාලයකට පස්සේ කල්පිරෙන දිගුකල් මූල්‍ය උපකරණ ගනුදෙනු සිදුවන වෙළඳපොළ තමයි ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ. එනම් දිගුකාලීන අරමුදල් අවශ්‍යතා ඇති පාර්ශව හා දිගුකාලීන මුදල් අතිරික්තතා ඇති පාර්ශව අතර ගනුදෙනු සිදුවන වෙළඳපොළ කිව්වොත් ඒත් හරි. ඒත් කැපිටල් මාකට්. දිගුකාලීන අරමුදල් අවශ්‍යතා. ඒ කියන්නේ මොකද්ද? ඌනතා. අවශ්‍යතා කියන්නේ මොකද්ද? ඌනතා. හිඟතා. ඌනතා. දිගුකාලීන අරමුදල් අවශ්‍යතා නැත ඌනතා ඇති පාර්ශව සහ දිගුකාලීන මුදල් අතිරික්තතා ඇති පාර්ශව අතර සිදුවන දිගුකාලීන මූල්‍ය ගනුදෙනු සමස්තය තමයි ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ. කෙටිකල් මූල්‍ය ගනුදෙනු නම් මුදල් වෙළඳපොළ,
දිගුකල් මූල්‍ය ගනුදෙනු සමස්තයම අපි කියනවා ප්‍රාග්ධන වෙළඳපොළ. එහෙනම් මුදල් වෙළඳපොලේ උපේකක අපි 4ක් දැක්කා. ඒ වගේ ප්‍රාග්ධන වෙළඳපොලේ උපේකක අපි මූලික 3ක් දකිනවා. එකක් මොකක්ද තියෙන්නේ? හඳුන්වන්න. මේකේ උපේකක 3ක් තියෙනවා. එකක් තමයි භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ treasury bonds market. treasury bill නෙවෙයි, treasury bill කියන්නේ භාණ්ඩාගාර bill, treasury bonds කියන්නේ රජයට නැත්නම් භාණ්ඩාගාරයට මැදිකල් හෝ දිගුකල් ණය මහජනයාගෙන් රැස් කිරීම පිණිස මහජනයාට නිකුත් කරන, මහජනයාට විකුණන දිගුකල් මූල්‍ය උපකරණ, ඒක තමයි භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ. ඒ භාණ්ඩාගාර බැඳුම් කර ගනුදෙනු සමස්තය නැත්නම් ගනුදෙනු සිදුවන තත්ත්වයේ ස්ථානීය හෝ අවකාශයේ තමයි භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියලා කියන්නේ. රජයට අවශ්‍ය මධ්‍ය හා දිගුකාලීන ණය දේශීය මුදලින් ලබා ගැනීම සඳහා ලංකා රුපියල් වලින් දේශීය මුදලින් ලබා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන නිර්ලේඛන සුරකුම්පත් විශේෂයන්, ලේඛනයක් නෑ මේ කිව්වට, නිර්ලේඛන සුරකුම්පත් විශේෂය භාණ්ඩාගාර බැඳුම් කර ලෙස හඳුන්වන්නේ. තේරුණානේ? එහෙනම් භාණ්ඩාගාර බැඳුම් කර, ඒ කියන්නේ treasury bonds කියන්නේ රජයට අවශ්‍ය මධ්‍යකාලීන හෝ දිගුකාලීන ණය දේශීය මුදලින්, ශ්‍රී ලංකා රුපියල් වලින් දේශීය මුදලින් ලබාගෙන මහජනයාගෙන් ලබා ගැනීම සඳහා රජයේ වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන නිර්ලේඛන සුරකුම්පත් විශේෂ. නිර්ලේඛන කියන්නේ මොකද? ලේඛනයක් ගැන තමයි කතා කරන්නේ, හැබැයි ලේඛනයක් නැහැ. ලේඛනයක් ගැන තමයි කතා කරන්නේ, ලේඛනයක් නැහැ. තේරුණාද? දැන් අපි සමහර මෝහිනී කියලා කාන්තාවක් ගැන අපේ ගැමි සමාජ වහරින්දම තියෙනවානේ. නමුත් එහෙම කාන්තාවක් නැහැ. සමාජ වහරක් විතරයි තියෙන්නේ. ඒ වගේ දැන් මෙතන සුරකුම්පත් විශේෂයක් කියලා කියනවා. හැබැයි සුරකුම්පත භෞතිකව පෙන්වන්න විදියක් නැහැ. මොකද ලේඛනයක් නැහැ. කලින් ලේඛන තිබුණා, තියෙන ස්ක්‍රිප්ට්ලෙස් ට්‍රාන්සැක්ෂන් තියෙන්නේ. ලේඛන රහිත ගනුදෙනු තියෙන්නේ. ඒ නිසා නිර්ලේඛන සුරකුම්පත් විශේෂය. නිර්ලේඛන කියන්නේ භෞතිකව ලේඛනයක් නැහැ. සුරකුම්පත් කියන්නේ මේවා ඉතා ආරක්ෂිතයි. රජයේ වගකීමක් තියෙන නිසා. තේරුණාද? මේවා හෝමාරු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ වේ. එහෙනම් මේ භාණ්ඩාගාර බැඳුම් කර ගනුදෙනු වෙනවා නම් ඒ ගනුදෙනු සමස්තය තමයි භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියන්නේ. සුරක්ෂිත මූල්‍ය උපකරණයක් වන මෙය රුපියල් දසදහස් ගුණිතයන්ගෙන්, අන්න දසදහස් ගුණිතයන්ගෙන් යුක්තව මිලදීගත හැකිය. වසර 2 සිට 30ක් තෙක් කල් පිරෙන සීමාවන්ගෙන් යුක්තව නිකුත් කරයි. මේක අවම වසර 2කින් කල් පිරෙනවා. සමහර ඒවා වසර 5කින්, 10කින්, 15කින්, 25කින්, උපරිම 30කින්. 30ට ඒව තාම නිකුත් කරලා නැහැ. තේරුණාද? එහෙනම් අනිවාර්යයෙන්ම එක්ක මෙදිකල්, දැන් වසර 1ක් 3ක් අතර නම් මෙදිකල්නේ. එහෙනම් වසර 2කම මෙදිකල් අයිති වෙන්නේ. වසර 3කට වැඩි කාලයක් තුල නම් දිවුවල මෙදිකල් දිවුකල් උපකරණයක් මේක. මතක තියාගන්න මේ භාණ්ඩාගාර බැඳුම් කර මහජනයා වශයෙන් අපි මිලදී ගන්න ඕනේ දසදහස් ගුණිතයන්ගෙන්. ඒ කියන්නේ මොකද්ද? 10000 ගුණිතයන්ගෙන්. අපි හිතමු මම රුපියල් ලක්ෂයක් තියාගෙන ඉඳලා මම ලක්ෂයක භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. තව රුපියල් 10000ක් ඔය මට ෂෙනෙන් කවුරුරි ගෙනත් දෙනවා. මම දැන් ඒ 10000 ගන්න හදනවා. පුළුවන් ගන්න. 1,10,000යි. තව කෙනෙක් මට ඒ මොහොතේම තව රුපියල් 8,000ක් දෙනවා. 8,000ට ගන්න පුළුවන්ද? 8,000ට ගන්න බෑ. එහෙනම් ගන්න වාරයක් පාසා අවම 10000ක ප්‍රමාණයක් ගන්න ඕන. 10000, 20000, 30000 පුළුවන්. 35000 බෑ. 12000යි, 14000යි. 40000, 50000. 53000 බෑ. 50000, 60000, 70000. ඒ වගේ තේරෙනවද? දසදහසේ ගුණිතයන්ගෙන් තමයි මිලදී ගන්න පුළුවන්කම ලැබෙන්නේ. රයිට්. එතකොට ඊළඟ එක තමයි සාංගමික බැඳුම් කර වෙළඳපොළ, කෝපරේට් බොන්ඩ්ස් මාකට්. සාංගමික බැඳුම් කර, ඒ කියන්නේ සීමිත පොදු සමාගම් නිකුත් කරන ණය කර. රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් විසින් මධ්‍ය හා දිගුකාලීන අරමුදල් සපයා ගැනීම සඳහා නිකුත් කරන බැඳුම් කර, නැත්නම් ණය කර වර්ගය. ණය කරම මේ කියන්නේ. නිකුත් කර බැඳුම් කර අලෙවි කිරීම සම්බන්ධ කටයුතු සිදු කරන වෙළඳපොළ මේ රාජ්‍ය සංස්ථාට වලටත් පුළුවන් ණය කර නිකුත් කරන, බැඳුම් කර නිකුත් කරන. ඒ වගේම සීමිත පොදු සමාගමකට පුළුවන්. ඒ දෙගොල්ලොම මධ්‍ය නැත්නම් මැදි හා දිගුකාලීන අරමුදල් සපයා ගැනීම සඳහා තමයි මේ බැඳුම් කර විශේෂ නිකුත් කරන්නේ.
අන්නේ බැදුම් කර අලෙවි කිරීම සම්බන්ධ කටයුතු සිදු කරන වෙළඳපොළ තමයි සාංගමික බැදුම් කර වෙළඳපොළ කියලා කියන්නේ. එහෙනම් සමාගම්වලට මැදි හා දිගු කාලීන ණය කාගෙන්ද? මහජනයාගෙන් රැස් කර ගැනීම පිණිස ඒ සමාගම් විසින් මහජනයා වෙත නිකුත් කරන අලෙවි කරන මූල්‍ය උපකරණ වර්ගය තමයි භාණ්ඩාගාර බෙදුම් කර කියන්නේ. ඒ භාණ්ඩාගාර බෙදුම් කර ගනුදෙනු සිදුවන ස්ථානයේ හෝ අවකාශය තමයි භාණ්ඩාගාර නැත්නම් සාංගමික බෙදුම් කර වෙළඳපොළ කියලා කියන්නේ. තේරුණාද? සාංගමික බෙදුම් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර කොටස් වෙළඳපොලේ හුවමාරු කිරීමටද හැකියාව ඇත. කොටස් වෙළඳපොලෙත් මේක රෙජිස්ටර් කරලා කොටස් වෙළඳපොළ ඇතුළත් මේ සාංගමික බෙදුම් කර අලෙවි කරන්න පුළුවන්. මොකද කොටස් වෙළඳපොළ ඇතුළේ අලෙවි කරන එක ලේසි. කොටස් වෙළඳපොළ කියන්නේ තරවුකාර සංගමයක පරිපාලනය යටතේ තරවුකාර සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක වන ගනුදෙනු ක්‍රියාවලියක්නේ. ඒ නිසා ඒ තරවුකාර සමාගම් හරහා මේ සාංගමික බැදුම් කර නැමැති ණය කර අලෙවි කරගන්න පුළුවන් වන විදියට කොළඹ කොටස් හුවමාරුවේ මේ සාංගමික බැදුම් කර ලැයිස්තුගත කරන්න පුළුවන්. ලියාපදිංචි කරන්න පුළුවන්. මොකද කොටස් වෙළඳපොලේ හේවත් කොළඹ කොටස් හුවමාරුව ඇතුලේ ලියාපදිංචි නොකර මේක කාටවත් අලෙවි කරන්න ලියාපදිංචි කරන්න ඕනේ. තේරුණානේ? එතකොට ඉස්සෙල්ලා කිව්වේ භාණ්ඩාගාර බෙදුම් කර රජයට මැදිහා දිගු කල ණය මහජනයාගෙන් රැස් කරන නිකුත් කරන අපසාතික නැත්නම් මූල්‍ය උපකරණ. දැන් කියන්නේ සාංගමික බෙදුම් කර සීමිත පොදු සමාගම් වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට දිගු හා මැදිකාලීන අරමුදල් සම්පාදනය කර ගැනීමට නිකුත් කරන මොනවද? අපසාතිකපත් විශේෂය තමයි සාංගමික බෙදුම් කර කියන්නේ. ඒවත් දැන් ස්ක්‍රිප්ට්ලෙස් ලේඛන නැහැ. නිර්ලේඛිතයි. ඊළඟට තුන්වෙනි එක තමයි කොටස් වෙළඳපොළ. ෂෙයා මාකට්. ඒ තමයි ලැයිස්තුගත සමාගම. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ මිලකල සමාගමක් වශයෙන් කෝටඩ් කම්පැනි එකක් වශයෙන් ලියාපදිංචි වෙනවනේ. ඒ පොදු සමාගම තමයි ලැයිස්තුගත සමාගම් කියන්නේ. ලිස්ටඩ් කම්පැනිස් කියන්නේ නැත්තම්. ලැයිස්තුගත සමාගම් විසින් නිකුත් කරන කොටස් සහ ණය කර ආදී සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම සිදු කරන වෙළඳපොළ කොටස් වෙළඳපොළ වේ. කොළඹ කොටස් හුවමාරුව කියන තරවුකාර සංගමයේ ඇතුළේ තමයි මේ ලියාපදිංචි කරන්නේ. සීමිත පොදු සමාගම. එහෙම ලියාපදිංචි කරාම අපි ඒකට කියනවා ලිස්ටඩ් කම්පැනි, ලැයිස්තුගත සමාගම. අනේ ලැයිස්තුගත සමාගම විසින් නිකුත් කරනවා, කොටස් නිකුත් කරනවා, ණය කර නිකුත් කරනවා, දෙකම නිකුත් කරනවා. කොටස් කියන්නේ කොටස් කිරීමේ ප්‍රාග්ධන මුදල්, ණය කර කියන්නේ ණය කර මගින් ණය ප්‍රාග්ධන රැස් කිරීම. ණය කර ආදී සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම සිදු කරනවා නම් ඒක තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. තේරුණාද? ඒතර මේකේ ණය කර විතරක් නෙවෙයි කොටසුත් අයිද මේක තනිකර ණය කර පමණයි. සංස්ථා හා පොදු සමාගම් විසින් මැදිහා දිගුකල් අරමුදල් සපය ගන්න නිකුත් කරන බැදුම් කරන නැත්නම් ණය කර. මේකේ ණය කරත් අයිති කොටසුත් අයිති. කොටස් වෙළඳපොළේ. එතකොට දරුවනේ අපි මේ අන්තිමට කතා කරේ මූල්‍ය වෙළඳපොලේ සංයුතිය. මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. මුදල් වෙළඳපොලේ උප වෙළඳපොළ 4යි. ප්‍රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ 3ක් කිව්වනේ. එකක් භාණ්ඩාගාර බෙදුම් කර වෙළඳපොළ, සාංගමික බෙදුම් කර වෙළඳපොළ, අනිත් එක කොටස් වෙළඳපොළ. මේ තුනෙනුත් මම නැවත කියනවා ප්‍රාග්ධන වෙළඳපොලේ ප්‍රධානම උප වෙළඳපොළ ඒකකය තමයි මොකද්ද? කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොලේ සමාගම්වල ලැයිස්තුගත සමාගම්වල කොටස් විතරක් නෙවෙයි සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස්, ඒ වගේම සාංගමික බෙදුම් කර නැත්නම් ණය කර ඉස්සෙල්ලා කිව්වාගේ ඒ ඔක්කොම අලෙවි වෙනවා. තේරුණාද? ඒතර සංස්ථා සහ ලැයිස්තුගත සමාගම් වල ණය කර පමණක් අලෙවි වෙන වෙළඳපොළ තත්ත්වයක් නෑ. ඒක තමයි සාංගමික බෙදුම් කර වෙළඳපොළ කිව්වේ. ඒ වගේම කෝපරේට් බොන්ඩ්ස්, ඒ කියන්නේ රජයේ භාණ්ඩාගාර බෙදුම් කර රජයට මහජනයාගෙන් මැදිකල් සහ දිගුකල් ණය රැස් කිරීමට අලෙවි කරන භාණ්ඩාගාර බෙදුම් කර අලෙවි වෙන වෙළඳපොළ තමයි භාණ්ඩාගාර බෙදුම් කර වෙළඳපොළ කියලා කිව්වේ. ඔය වගේ උප වෙළඳපොළ 3කින් රටේ සමස්ත ප්‍රාග්ධන වෙළඳපොළ නිර්මාණය වෙනවා. ඔය ප්‍රාග්ධන වෙළඳපොළයි ඉස්සෙල්ලා කතා කර උප වෙළඳපොළ 4කින් සමන්විත මුදල් වෙළඳපොළයි. දෙකේ එකතුව තමයි අපි කිව්වේ මූල්‍ය වෙළඳපොළ කියලා. එහෙනම් අපි අවසන් වශයෙන් මෙහෙම කියනවා මුදල් වෙළඳපොළ
ධන ප්‍රාග්ධන වෙළඳපොළ සමානයි මූල්‍ය වෙළඳපොළ. ඕක අමතක වෙන්නේ නැහැ කවදාකවත්. එතකොට හරිනේ. රයිට්. එතකොට අපි අද දවසේ පාඩමිනුත් වැදගත් විෂය කරුණු කීපයක්ම කතා කරා. මූල්‍ය වෙළඳපොළේ සංයුතිය. මූල්‍ය වෙළඳපොළ ප්‍රභේද දෙකකින් සමන්විත වෙන බව. මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. මුදල් වෙළඳපොළේ උප වෙළඳපොළ 4ක් බව. ප්‍රාග්ධන වෙළඳපොළේ උප වෙළඳපොළ 3ක් බව. සහ ප්‍රධාන මුදල් වෙළඳපොළ උපකරණ. අපි කෝ භාණ්ඩාගාර බිල් තමයි ප්‍රධානම උපකරණය. කෙටිකල් මුල්‍ය සම්පාදනය කරන. තව විදේශ බැංකුව අනකර, ජාත්‍යන්තර මුදල් ඇණවුම්, ණයවර ලිපි ඒ වගේව අපි කිව්වා. ඊට පස්සේ වාණිජ පත්‍රිකා. ඒ ටික තමයි මුදල් වෙළඳපොළ උපකරණ වෙන්නේ. ඒත් එක අපි කිව්වා මුදල් වෙළඳපොළක් නිර්මාණය වෙන්න, සක්‍රීය මුදල් වෙළඳපොළක් නිර්මාණය වෙන්න අවශ්‍යතා නැත්නම් මූලික පාර්ශව 3ක් අවශ්‍යයි. අවශ්‍යතා කියලා එන්නත් පුළුවන්, පාර්ශව කියලා එන්නත් පුළුවන්. ඒ කවුද? කෙටිකල් මූල්‍ය සම්පාදකයින්. අනික කෙටිකල් මූල්‍ය ගැනුම්කරුවන්. අනික ඒ දෙගොල්ලෝ අතර සම්බන්ධීකරණය කරලා කෙටිකල් මූල්‍ය ගැනුමක් ඇති කරන්න දායක වෙන කවුද? මුදල් තරවුකාර සමාගම්. මුදල් තරවුකාර සමාගම්. ඔන්න ඔය ත්‍රිපාර්ශවයෙන් තමයි මේ මනි මාකට් එක නිර්මාණය වෙන්නේ. හොඳයි දරුවනේ, අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තව දුරටත් මේ මූල්‍ය වෙළඳපොළ හා සැබැදි සමීප ප්‍රධානම සංකල්ප කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකෙදිත් උත්සාහ කරනවා සමස්ත මූල්‍ය කළමනාකරණය කියන විෂය වඩා ඵලදායි අපිට විශේෂිත වූ අපේ ජීවිතවලට අනර්ග වූ විෂයක් බවට පරිවර්තනය කරන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා දිගටම මේ DP එඩියුකේෂන් පාඨමාලාව පරිශීලනය කරන විශේෂයෙන්ම ලබන පාඩම් පරිච්ඡේදයට සම්බන්ධ නොවුනොත් ඔබට මූල්‍ය කළමනාකරණයේ ටේල් එක යටපැත්ත ඔබ රහිමිලා යයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම් පරිච්ඡේදය හෝ පාඩම් පරිච්ඡේද දෙකත් පරිශීලනය කරන්නම ඕනේ. පැහැදිලිනේ? රයිට්.